ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු ගෙන දෙන දෙවියන් වහන්සේයි අපේ සීල කඳුළු පිසදම්මින් ස්වාමීනි අපට හලෙලූයා අපේ ජීවිත සුරක්ෂා කරන්නවද අප ස්වාමීන් වහන්සේ සුලාගත්තාවද අප දරාගත්තාවද අපේම දෙවියන් වහන්සේයි ඔබයි අපේ ප්‍රේමය ඔබයි අපේ බලය ඔබයි අපේ සැනසීම ඔබයි අපේ සතුට ඔබයි අපේ සමාදානය සියලු මහිමය වහන්සේටයි මුළුම ගෞරව ප්‍රශංසාව ඔබටයි අපට පමණක්මයි ස්වාමීන් නමස්කාර වේවා
නමස්කාර වේවා. නමස්කාරම වේවා. ඔබට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබට මහිම වේවා ස්වාමී. ඔබටම ස්තුතිය, ප්‍රශංසාව, නමස්කාරය. ඔබටමයි, ඔබට පමණක්මයි. ඔබ වහන්සේට මගේ ජේසුනේ. ඔබ වහන්සේට පමණක්මයි. නමස්කාර වේවා. හාලෙලූයා. දෙක කොරින්ති දෙවනි පරිච්ඡේදය. දෙක කොරින්ති දෙවනි පරිච්ඡේදය අපි මුල් ටික කතා කරන්නේ නේද? පවුල්තුමා කිව්වා මොකද්ද? පවුල්තුමා කිව්වා මොනවාද? මම කැමති නැහැ ඔයගොල්ලන්ට දුක උපදවන පිණිස එන්න. මම කැමති ආවොත් ඔයගොල්ලන්ව සතුටු කරලා යන්න. නේද? ඒ නිසා මම කැමති නැහැ ඕගොල්ලන්ටත් බාධාවක් වෙනවාට, මම කැමති නැහැ ඕගොල්ලන්ට දුකක් වෙනවාට, මම කැමති ඕගොල්ලන්ට සතුටක් ගෙනත් දීලා මම එන දවසක එන්න. ඒ නිසා මම මගේ ගමන කල් දැම්මා. මම මේ පීඩාව අවසන් කරලා නේද? හිමීට අපි හම්බෙමුකෝ. නේ? හොඳයි. right. ඒ වගේම අපිට මේ පීඩාවත් එක්ක කතා කරද්දී අපිට තේරුම් ගියා පවුල්තුමා තුලත් යම් වරදක් තිබුණා. ඒ නිසා පවුල්තුමා කිව්වනේ මහත් මරණයකින් මාව ස්වාමීන් වහන්සේ ගැලෙව්වා කියලා. මේ මහත් මරණයකින්. ඒතකොට සාමාන්‍යයෙන් මරණ තියෙන්නේ ඉතින් අපි දන්න විදිහට එකයිනේ. නමුත් දැන් අපි දන්නවා මරණ දෙකක් ගැන නේ. නිකන් අපි පොළවේ මැරෙන එකයි ඊට පස්සේ අපි විනිශ්චය පස්සේ සදාකාලික මරණය වගේ මරණ දෙකක් තියෙනවා. එතකොට මහත් මරණය කියන්නේ පවුල්තුමා කතා කරන ඒ සදාකාලික මරණයෙන් මාව ගැලෙව්වා. නේ? ඒ පීඩාව වෙද්දී මට මරණ තහංචියක් තිබුණා. නේ? මරණය මා වෙනුව මට මරණ තීන්දුව මා තුළ තිබුණා. නමුත් ඒ මහත් මරණය ස්වාමීන් වහන්සේ මාව නිදහස් කළා. නේ? ඒ නිසා ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. ඉතින් ඒ දේවලුත් එක්ක පවුල්තුමා කැමති වෙන්නේ නැහැ. මේ කොරින්ති සභාවට මේ පාර ඇවිල්ලා ඒ අයටත් ඒක ප්‍රශ්නයක් වෙනවාට. නේ? හොඳයි. පස්වෙනි පදේ. එහෙත් යමෙක් ශෝක ඉපදෙව්වේ නම් ඔහු මට නොව පමණක් දුරට නුඹලා සියල්ලන්ටම ශෝක ඉපදෙව්වේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය. බොහෝ දෙනා විසින් පමුණුවන ලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත. අනික් අතට එබඳු තැනැත්තා යම් විදියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. ආමේන්. හලෙලූයා. ඔයගොල්ලන් මතක ඇති අපි ශෝකය ගැන කතා කරා කාලයක්. නේ? අපි කතා කරා දුකක් කියන්නේ මොකද්ද? කනස්සල්ලක් කියන්නේ මොකද්ද නේ? ශෝකය කියන්නේ මොකද්ද? කොතෙන්ද කතා කරේ? අර ගෙස්සෙමනේදී අපි කිව්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ශෝකයක් ආවේ කියලා නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකද්ද? මැරෙන තරම් මගේ ආත්මය ශෝක සහිතයි කිව්වා. ජේසුස් වහන්සේ දුකකින් නෙමෙයි කතා කරේ. ජේසුස් වහන්සේ කනස්සල්ලකින් නෙමෙයි කතා කරේ. නමුත් එදා උන්වහන්සේ කතා කරේ ශෝකයකින්. ආමේන්. දැන් මෙතනත් පවුල්තුමා කතා කරන්නේ ශෝකය ගැනයි. දුක ගැන නෙමෙයි. නේ? දුක ගැන නෙමෙයි. හලෙලූයා. right? එතකොට ශෝකය කියන එක අපි කොයි විදිහටද විග්‍රහ කරේද? මතක තියෙන කෙනෙක් කියන්න බලන්න. ශෝකය කියන එක. ශෝකය කියන එක. මට මතක් කරලා කියන්න දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද? කනස්සල්ල කියන්නේ මොකද්ද? ශෝකය කියන්නේ මොකද්ද? දැන් ඕගොල්ලන්ට දුක කියන්නේ කනස්සල්ල කියන්නේ ශෝකය කියන්නේ තුනම එකයිද? ශෝකය කියන්නේ කෙනෙක් නැති වුණාම. නෑනේ. ඒ තුනක් නේ? දැන් අපි කනස්සල්ල වෙනවා. දැන් කනස්සල්ල වෙනවා කියන්නේ එතන දුකක් තියෙනවා. ශෝකය කියන තැනත් එතන දුකක් තියෙනවා. නමුත් දුක කියන්නේ තවත් වෙනම දෙයක් නේද? දැන් ඔය දුක් වෙනවාද? ඇයි ඔය දුක් වෙන්නේ? දැන් ඔය දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා සාක්ෂි කියන්න දැඬුවේ. අර දුකක් දැනුනේ. මොකද කියන්නේ? යම් අවස්ථාවකදී මොකද්ද? නෑ මම කිය දුක. දුක කවුරු හරි දාලා ගියාම දුකයි. දුක
ඔව් දුක කියන්නේ අවස්ථාවක්. ඔව් ඒ අවස්ථාව මොකද්ද? අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවෙනකොට. නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවා හැමදාම රෝගයක් නේ ලෙඩක් දුකක් නොවෙන්න හොඳට ඉඳී කියලා. නමුත් දරුවෙක්ට දුකක් ඒ කියන්නේ මේ රෝගයක් හැදුනම අපිට දුකයි. ඉතින් අපිට ඇඬෙනවා. නේ එතකොට අපේ සහෝදරය සහෝදරියක් අපිට මේ වගේ දෙයක් මම කවදාමත්ම හිතුවේ නැහැ. එයා මට කියයි කියලා. මොකද කියන්නේ අපිට අපේ හිත වේදනාවටපත් වෙනවා. නේ දුක කියන්නේ මොකද්ද? හිත වේදනාවටපත් වෙනවා. හදවත වේදනාවකටපත් වෙනවා. ඔව් නෑ දුක කියන්නේ වෙනම. දුක කියන්නේ අපේ හිත වේදනාවටපත් වෙනවා. අපේ හදවත වේදනාවකටපත් වෙනවා. right ඒ දුක කොහොමද? ඒ දුක අවුරුදු ගානක් තියනවද? නෑ ඒ දුක තව පොඩ්ඩකින් ඉවරයි. දැන් ආහිනා වෙලා ඉන්නවානේ. මේ ඉස්සෙල්ලා මේ විනාඩි 5කට ඉස්සෙල්ලා අනපුරානි. මේ දැන් හිනා වෙනවා. නේ ඒ දුක තුනී වෙලා යනවා. ඒ දුක නැති වෙලා යනවා. හලෙලූයා. ඒ කියන්නේ දුක ඒ කියන්නේ මොකද්ද? දුක අපේ මාංශයට දැනෙන දුක. අපි අපේ මාංශයෙන් අපේ මනසෙන් අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති වුණාම අපිට දුකක් එනවා. අපේ හිතට වේදනයි. ඒ තමයි දුක නේ. කනස්සල්ල. ඒතර කනස්සල්ල කියන්නේ මොකද්ද? කනස්සල්ල ඔයාලට බයිබලයේ හම්බෙන්නේ කොතනද? ඔයගොල්ලන්ට මතකම් පදේ මොකද්ද කනස්සල්ල ගැන? මොනවා ගැනද කනස්සල්ල නොවෙල්ලා කියන්නේ? දෙවියන් වහන්සේ මොනවා ගැනද කනස්සල්ල නොවෙල්ලා කියන්නේ? නුඹලා මොනවා නෑ කියලාද කනස්සල්ල? අඳින්න නෑ, කන්න නෑ, බොන්න නෑ, අඳින්න නෑ කියලා කනස්සල්ල නොවෙල්ලා කියනවා නේ. කනස්සල්ලෙන් එක රියනක්වත් නුඹට එකතු නුඹේ උසට එකතු වෙනවාද කියනවා. බලාපල්ලා කෙතේ මානෙල් වැඩෙන හැටි. ආමෙන්. බලාපල්ලා නේ. අහසේ පක්ෂීන් එක දවසක්වත් නේ කන්න බොන්න නැතුව බිම මැරිලා වැටිලා ඉන්නවද? මානෙල් මල් වලට කවුද පාට දෙන්නේ? ආමෙන්. උඹලට ඇඳින්න පළඳින්න කවුද දෙන්නේ? ඒගල් කෙතේ මානෙල් එහෙම වැඩෙනවා නම් ආකාශ පක්ෂීන් බඩගින්න ඉන්නේ නැත්තම් උඹලට කොයි කොච්චර වැඩියෙන් නුඹලාට ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ කරනවාද නේ? කනස්සලු නොවෙල්ලා කියන්නේ මොකක්ද? අපි කනස්සලු වෙන්නේ මොකද්ද? මට රතු පාට ගවුමක් තියෙන වෙනකොට මට කහ පාට ගවුමක් නෑනේ. අපිට නැති දේ ගැන අපි කනස්සලු වෙනවා. ආමෙන්. හලෙලූයා. අපිට අරක නෑ මේක නෑ අපිට මෙහෙම දෙයක් නෑ අපිට අද බත් අපි ඉතින් හැමදාම සම්බෝලයි බතුයි තමයි අපිට ඉතින් මොන පීස්සද නේ අන් ඒ වගේ අපි කනස්සලු වෙනවා අපිට නැති දේ ගැන අපි ඕනම කෙනෙක් නැති දේ ගැන තමයි කනස්සලු වෙන්නේ මතකයි දැන් මං ආය අහනකොට ආය අවුරුද්දකින් හද්දිත් ඔයගොල්ලන්ට උත්තරේ දෙන්න පුළුවන් වෙන්න ඕන නෙමෙයි කී පාරක් උගන්වලා තියෙනවද නේ මතකයිද දැන් ශෝකය කියන්නේ මොකද්ද දැන් ශෝකය ඕන්න ලියා ගන්නවා හොඳට බයිබල් ග්ලොසරි එකක් තියෙන්න ඕනේ බයිබල් ග්ලොසරි එකක් කියන්නේ මොකද්ද ග්ලොසරි අහලා තියෙනවද මොකද්ද ග්ලොසරි කියන්නේ ග්ලොසරි GLOSSARY ග්ලොසරි ඕනෙම පොතක ග්ලොසරි එකක් තියෙනවා ඔගොල්ලෝ පොතක් බලුවොත් පොතක ග්ලොසරි එකක් තියෙනවා මේ නෑ මගේ පොතේ තියෙන බයිබල් ග්ලොසරි එකක් මගේ බයිබලේ ඒ ග්ලොසරි නෙමෙයි මං කියන්නේ ග්ලොසරි ඔයා කියන්නේ සිල්ලර කඩේ මේ තියෙන මගේ බයිබල් ග්ලොසරියක් තියෙනවා මට පොතේ අන්තිමටම තියෙන ග්ලොසරියක් මේකේ තියෙන ගැටපද විහරණය මේකේ තියෙන බයිබලයේ තියෙන සමහර තේරෙන්නේ නැති වචන ඒ වචන ලියලා ඒ වචනේ තේරුමත් අර්ථයත් එක්ක තියෙනවා. ඒ කියන්නේ මම කියන දේවල් නෙමෙයි. right? මම ඔයගලන්ට කියලා දෙන්නේ සාමාන්‍යයෙන් ආත්මික දේවල්. මම කිය මේකේ තියෙන හුඟක් ඊශ්‍රායල් වල තියෙන මාස මොනවද? අපි මේ වචන දන්නේ නැහැ නේ. මේ උත්සවය මොකද්ද? එතකොට පූරින් කියන උත්සවය මොකද්ද? ඒ වගේ ලිස්ට් එකක් වචන ලයිස්තුවක් ඒ වචන වලට තේරුමත් එක්ක.
ආමෙන්. ඒකට පුහුණුවක් එක්ක තමයි මම ඔයගොල්ලන්ට බයිබල් අධ්‍යයනයේදී කිව්වේ මේ විදිහට නම් ලියාගෙන ඒ වගේ හේතු ලියා ගන්න. ඒ වගේ ඉස්සරහින් ලියා ගන්න. දැන් ওই දුක, වේ කනස්සල්ල, සැනසීම ඒ වගේ තේරුම් කරලා මම ඔයගොල්ලන්ට ඒ පැහැදිලි කරන්නේ. ඔයගොල්ලන්ට ආයේ කනස්සල්ල කියන තැන ආයෙ තැනකදී හම්බුනොත් ඔයගොල්ලෝ දන්නවා එතන මොකක්ද සඳහන් වෙන්නේ කියලා. මොකද ඔයගොල්ලෝ ඊශ්‍රායල් භාෂාව, ඒ කියන්නේ හේබ්‍රූ භාෂාව, ග්‍රීක භාෂාව හරි ගැඹුරුයි. ඒගොල්ලෝ එක වචනයකින්, ඒ කියන්නේ එක වචනයකින් සම්පූර්ණ දෙයක් විග්‍රහ කරනවා. හාලලුයා. සම්පූර්ණ ගැඹුරක් විග්‍රහ කරනවා. එතකොට මේ පද ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න ඔයගොල්ලන්ගේ බයිබලේ හුඟක් තේරෙන්න යනවා. ආමෙන්. ඩික්ෂනරි තියෙන්නේ. ඩික්ෂනරි එක වගේ තමයි බයිබල්, ඒ කියන්නේ පදයේ තේරුම. ආමෙන්. එතකොට මේ කනස්සල්ල කියන එක, ශෝකය කියන එක ඔයගොල්ලන්ට වෙන තැනක හම්බුනොත් ඔයගොල්ලෝ දන්නවා ශෝකය. ශෝකය කියන්නේ ගාලා අඬාගෙන ඉන්න එක නෙමෙයි. ශෝකය කියන්නේ මොකද්ද? ශෝකය කියන්නේ සදාකාලික දුකක් ඒක. ශෝකය කියන එක මොකද්ද? අපේ ආත්මෙත් එක්ක බැඳිලා තියෙන. කනස්සල්ල කියන එක උනත් අපි කනස්සල්ල වෙනවා අපිට රතු පාට ගවුමක් නැහැ නේ ධම්මි සිස්ටර්ගේ වගේ. එහෙම කියලා හිතනවා. අන්තිමට අපිට රතු පාට ගවුම හම්බුනොත් මේක හරිනේ. දැන් දුක වුණත් දුව ලෙඩින් කියලා අපි යනවා. නමුත් දුව හොඳ වුණාම අපිට සතුටුයි නේ. නමුත් ශෝකය කියන එක එහෙම නෙමෙයි. ආමෙන්. අපේ අම්මා හරි තාත්තා හරි අපිට නැති වුණොත් එහෙම අන්න ශෝකයටපත් භාර්යාව සහ දරුවෝ. ඇයි ඒක දැන් ඒක දුක, ඒ දුක සදාකාලටම තියෙන්න යනවා. ඒක ආත්මෙත් එක්ක බැඳලා ඉන්නවා. දැන් කොච්චර ගියත් අපිට ඒක ඇදලා ගන්න බෑ. ආමෙන්. ඒක නැති වුණා අපිට. හලෙලූයා. ආමෙන්. ඒ ශෝකේ ආත්ම එක්ක බැඳලා තියෙනවා. හලෙලූයා. හැබැයි මේ අර මොකද්ද මේ අපේ වාහනේ නැති වුණා, මගේ රත්තරන් බඩුව නැති වුණා. ඒ ශෝකේ නෙමෙයි. හොඳ ඒක කියන්න බෑ. ඒක මාංශයත් එක්ක. ඒක දුකක්. හොඳේ. එහෙම නෙමෙයි මිනිස්සෙක් එක්ක අපේ තමාගේ පවුල කෙනෙක්. නේ? මොකද අපේ අම්මයි තාත්තයි, අපේ අයියලා මල්ලිලා, අක්කලා නංගිලා නේ අපි පවුලක් කියන්නේ. ඒ පවුල තුල අපි ලේවල බැඳීමක් තියෙන එක ආත්මයකට බැඳෙනවා ලේවල බැඳීම නිසා. ආමෙන්. කොච්චර රණ්ඩු සරවල් වුණා. හලෙලූයා. කොච්චර රණ්ඩු සරවල් වුණත් ඒ කාටවත් වෙන් වෙන්න බෑ. එක තියෙනවා. ඒක වෙන් වෙන්න බෑ. හලෙලූයා. රණ්ඩු වෙනවා තමයි. ඒ වුණාට ඊළඟ මොහොතේ ඒ දෙන කොයි වෙලාවද එකතු වෙන්නේ කියන එක ඔයගොල්ලෝ දන්නේ නැහැ. කොහොම එකතු වෙයිද කියන එක දන්නේ නැහැ. මැග්නට් එකක් වගේ එකතු වෙනවා කොහෙ ගියත්. මොනවා වුණත්. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ඔය අක්කලා නංගිලාගේ ප්‍රශ්න වලට මැදි අතට යන්න එපා. අක්කලා නංගිලාගේ අයියලා මල්ලිලාගේ පවුලේ ප්‍රශ්න වලට, අම්මලා දරුවන්ගේ ප්‍රශ්න වලට මැදට ගිහිල්ලා එක වචනයක්වත් කියන්න එපා. ඔය වචනේ ඔයාට බවුන්ස් වෙනවා. ඒ දෙන්න එකතු වෙලා. අම්බෝ ඔයා දන්නේ නෑ අක්කේ අපි දෙන්න තරහ වෙලා ඉන්න කාලේ පාස්ටර් මෙහිම කතාවක් කියපිනේ බලන්නකෝ නේද පාස්ටර්ට වටිනවාද ඊට පස්සේ මේ දෙන්න ගවුමක් ඇන්දොත් ඒ ගවුමත් අරගෙන නේ ගවුම චුට්ටක් කරගෙන පාස්ටර් කොහොමද එහෙම කතාවක් අපිට කියන්නේ මම්මී මගේ අක්කා මේ එක කුස උපන් මගේ අක්කා එක කුස උපන් මගේ නංගි ආමෙන් දැන් පාස්ටර් ඊට පස්සේ දුවන්න තැනක් නෑ ආමෙන් මං කාගේවත් නම නෙමෙයි මංගේ නම ගත්තේ හොඳයි එතන හොඳයි ඉන්නේ හාලෙලූයා නැත්නම් ඊට පස්සේ මේක ඉවරනාට පස්සේ අහනවා ඇත්තටම මං හිතන්නේ පාස්ටර්ගේ හිතල නෙමෙයි ඒක මොකක් හරි කියලා තියෙනවා කියලා අහන්නේ ආමෙන් හාලෙලූයා හොඳයි නෑ ඒක බැඳීමක් පවුලක් කියන්නේ ඒක බැඳීමක් කොච්චර රණ්ඩුණක් කොච්චර දේපල වලට රණ්ඩු කරගනි ගහගනි මරාගනි නමුත් ඒක කවමදාකත් වෙන් කරන්න බෑ මොකද ඒක උපතින්ම දෙවියන් වහන්සේගේ සැලැස්ම හාලෙලූයා ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙවෙයි කියන්න බෑ හැමෝ ඒ පවුලක් කියන්නේ දෙවියන් වහන්සේගේම සැලැස්ම ඒකයි දෙකක් නෑ ආමෙන් ඒක විමසන්න දෙයක් නෑ මගේ පවුල මගේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ආමෙන් හාලෙලූයා එනිසා ඔයගොල්ලන් එකට ඉන්න එකට සමාදානෙන් ඒකත්වයකින් වැඩ කරන්න තමයි ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඒ පවුලටම ඔයගොල්ලන්ව එකතු කරලා හේතු කරලා තියෙන්නේ ආමෙන් ඒතර ඒ පවුල වෙන් කරන්න යම් දේවල් ගේනවා නම් ඒක සාතන්ගෙන් හාලෙලූයා පවුලට ස්වාමීන් වහන්සේ එක්ක එක අරමුණකට වැඩ කරන්න ස්වාමීන් වහන්සේ තෝරගෙන තියෙනවා හාලෙලූයා ආමෙන් නිසා පවුල් ආරවුල් වලට මොකට කියත් කමන්නේ පවුල් ආරවුල් වලට ඇඟිල්ල ගහන්න එපා ආමෙන් ඇඟට ගොනයි මොකද ඒක ඇත්තටම දෙවියන් වහන්සේගේ සීමාවට අත ගැහුවා වගේ එක
ඇයි දේව සැලැස්ම තියෙන එතන. දේව සැලැස්ම තියෙන කියන්නේ සභාව කියන්නේ පවුලක් නේ. සභාව කියන්නේ එක පවුලක්. ආමේන්. දෙවියන් වහන්සේ තමයි සභාවේ තාත්තා. ආමේන්. පාස්ටර් තමයි දෙවියන් මේ සභාවේ අම්මා. හලෙලූයා. ඇදිලිවන්තයෝ තමයි සභාවේ දරුවෝ. ආමේන්. ඒ නිසා සභාවටවත් තාත්තා තමයි සභාවේ ලොක්කා ඉන්නා හිස. ආමේන්. අත තියන්න දෙන්නේ නැහැ කාට. හලෙලූයා. අත පුච්ච ගන්න තමයි ඉතින්. හලෙලූයා. ඉතින් ඒ වගේ තමයි පවුලකටත් අර පවුලත් මේ පවුල වගේ තමයි. ඒ පවුලක ඔයගලන්ට දීලා තියෙන්නේ සභාව කියන්නේ මොකක්ද කියන එක ඔයගලන්ට අවබෝධ කරගන්න. ආමේන්. මොකද සභාව කියන්නේ හුඟක් අය සභාවක් කියලා කියන්නේ ගොඩනැගිල්ලකට. සභාව කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. දැන් මේ බිල්ඩිම ගෙවල් අයිතිකාරයට ඕනේ කිව්වොත් අපි සභාව වහනවද? නෑ නේ. අපි වෙන බිල්ඩිමකට කියලා වෙන ගෙදරකට කියලා සභාව පටන් ගන්නවා සිස්ටර් ප්‍රියංකා. නේ අපි ගාඩන් එකට හරියනවා සිස්ටර් ප්‍රියංකා ඒ ගාඩන් එකට ගිහිල්ලා හරි සභාව පටන් ගන්නවා. ආමේන්. හalleluya. ඊට පස්සේ සිස්ටර් ප්‍රියංකා එතන බංකු ටිකක් වැඩිපුර එහෙම ගහලා දෙන්න යනවලු. ආමේන්. හalleluya. නේ ලයිට් ටිකක් එහෙම දාලා රැට උනත් බයිබල් ස්ටඩි එහෙම කරන්න ලයිට් ටිකකුත් ප්‍රියංකා සිස්ටර් ගානේ දාලා ඒ ටික ලෑස්ති කරලා දෙනවා ප්‍රියංකා සිස්ටර්. ඔව්. නේ ඒකනේ සිස්ටර් ප්‍රියංකා එතනම තියලා තියෙන දෙවියන් වහන්සේ. ආමේන්. හalleluya. ඉතින් ඒ වගේ නේ පවුලක් කියන්නේ සභාවක්. ස්වාමීන් වහන්සේගේ සැලැස්ම. ආමේන්. ස්වාමීන් වහන්සේ මම හැමදාම කියනවා ඔපේ ඉසකෙස් ගහක්. විමට වැටෙන්නේ නැහැ උන්වහන්සේගේ නොදැනුවත්ව. උන්වහන්සේ නොදැනුවත්ව කියන්නේ උන්වහන්සේගේ ආඥාවට තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මේ පොළේ හැම දෙයක්ම උන්වහන්සේගේ අත යටයි තියෙන්නේ. හalleluya. ඒතර සභාව කියන්නේ උන්වහන්සේගේ අතේ, පවුල කියන්නේ උන්වහන්සේගේ අතේ. හැම දෙයක්ම උන්වහන්සේගේ කැමැත්ත පිට තමයි වෙන්නේ. ආමේන්. හalleluya. උන්වහන්සේගේ ඔයගොල්ලෝ කොච්චර කැමති වුණත් ආමේන්. කොච්චර කැමති වුණත් ස්වාමීන් වහන්සේගේ කැමැත්තෙන් පිට එක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ උන්වහන්සේගේ කැමැත්තෙන් පිට මේ පොළවේ. ආමේන්. හalleluya. ඔයා කැමති එක වෙනම දෙයක්. ඔයා කැමති වුණාම ඔයා කැමති නැතුණාම මොකද්ද කියන්නේ? මේක ස්වාමීන් වහන්සේගේ සැලැස්ම නෙමෙයි, ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි, පිස්සු ඇටේ. ඒ ඔයා කැමති නැහැ. ආමේන්. ඔයාගේ කැමැත්ත නෙමෙයි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත. හalleluya. ස්වාමීන් වහන්සේව තේරුම් ගන්න ඔයා කවුද? හalleluya. ආමේන්. අපේ දෙවියන් වහන්සේව තේරුම් ගන්න අපිට මනසක් තියෙනවා නම්. හalleluya. එහෙනම් ඇල්බර්ට් අයින්ස්ටයින්ලා දෙවියන් වහන්සේව තේරුම් ගන්නවා. හalleluya. අපේ මනස ප්‍රමාණවත් නම් සොක්‍රටිස්ලා දෙවියන් වහන්සේව අඳුරගෙන ප්ලේටෝලා දෙවියන් වහන්සේව අඳුරගෙන ආමේන්. හalleluya. නේ අපි ඇවිල්ලා පුංචි මිනිස්සුනේ. අපි ඒ තරම් ඉගෙන ගත්ත මිනිස්සුද ඒ තරම් දාර්ශනිකවද? නෑ. හalleluya. උන්වහන්සේ ප්‍රකාශ වෙන කෙනාට උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. හalleluya. උන්වහන්සේ කෙනා කැමති වෙනකොට හalleluya දා උන්වහන්සේ කැමති වෙන කෙනාට උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. හalleluya. ආමේන්. උන්වහන්සේ කියලා දෙනවා එච්චරයි. ආමේන්. උන්වහන්සේට වැඩක් නැහැ. අපේ ඔළුවේ මොන වගේ සෛලද තියෙන්නේ? මේ නියුට්‍රෝන වැඩිද, ප්‍රෝටෝන වැඩිද, අරක වැඩිද, මේක වැඩිද කියන එක උන්වහන්සේට වැඩක් නැහැ. අපි කළුද සුදුද, අපි උසද මහතද, පිටිද ඒක වැඩක් නැහැ උන්වහන්සේට. ආමේන්. උන්වහන්සේ ප්‍රකාශන කෙනාට ප්‍රකාශ වෙන වෙලාවට උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. හalleluya. ඒක හොඳට අවබෝධ කරගත්තොත්, ඒක ආශිර්වාදයක් කරගත්තොත් තමන්ගේ ජීවිතයට ලොකු පිම්මක් පනින්න පුළුවන්. ආමේන්. නමුත් ඒක තේරුම් නොගෙන ඒක අතහැරියොත් ගොඩක් දේවල් ගිලිහිලා යන්න පුළුවන්. ඒත් උන්වහන්සේ chance දෙනවා. ඒත් උන්වහන්සේ අවස්ථාව දෙනවා. ආමේන්. අපි දන්නවනේ අපි කතා කරන උන්වහන්සේ වෛර කරන්න දන්නේ නැති දෙවියන් වහන්සේ. හalleluya. උදහසට ප්‍රමාද දෙවියන් වහන්සේ. හොඳ එහෙත් යමෙක් ශෝක ඉපදෙව්වේ නම් ඔහු මට නොව. කාට නොවද? මට නොව. කාටද කියන්නේ? පාවුල්තුමාට නොව. පමණක් දුරට නොබලා සියල්ලන්ටම ශෝක ඉපදෙව්වේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය. හalleluya. පමණට වඩා බර නොකරන පිණිසය. ආමේන්. ඕනෑවට වඩා බරක් නොවන පිණිසයි. ආමේන්. යම් කෙනෙක් මට ශෝකය උපදවනවා නම් හalleluya. පාවුල්තුමාට යම් කෙනෙක් ශෝකය උපදවනවා කියන්නේ එයා ශෝකය උපදවන්නේ එක්කෙනෙක්ට නෙමෙයි.
ඇයි එයාට ශෝකේ ඉපදෙද්දී එයාගේ යටතේ ඉන්න හැම කෙනෙක්ටම ඒක බලපාන්න යනවා. ආමේන්. හල්ලුයා. දැන් මට පොඩි වෙලාවකට හරි ලෙඩක් දුකක් වුණොත් එහෙම ඒක හැමෝටම බලපාන්න යනවා. නේ? right? එතකොට මට දුකක් දෙන්න හැදුවොත් එහෙම ඒක හැමෝටම බලපානවා. නේ? අම්මා ලෙඩ වුණොත් එහෙම පවුලේ අම්මා ලෙඩ වුණොත් මොකද වෙන්නේ? දරුවෝ ඔක්කොටම කන්න නැති වෙනවා. දරුවෝ ඔක්කොම බඩගින්නේ. නෑ අම්මා හොඳ කරගන්න බලන්න. නේ අම්මේ බඩගිනි. අම්මා හොඳ වෙන්නකෝ. අම්මේ බඩගිනි. අම්මේ හොඳ වෙන්නකෝ නේ. බෙහෙත් ටිකක් ළඟට ගෙනියන් දෙන්නේ මොකද? අම්මේ ඉක්මනට හෙට හරි නැගිටලා කන්න ටිකක් උයලා තියන්කෝ. නේ? එහෙම කියලානේ පැන්ඩෝල් දෙක හරි ගෙනත් දෙන්නේ නේ. නේ සිස්ටර්නව. ආමේන්. හලෙලූයා නේ. මොකද නැත්තම් දරුවෝ ආමතේ. එනිසා පවුල්තුමා කියන මට කවුරු හරි ශෝකයක් උපදවනවා නම් ඔයා හිතන්න එපා ඔයා පාවුල්ට කරා කියලා. ආමේන්. හලෙලූයා. ඔයා හිතන්න එපා ඔයා පාවුල්ට කරා කියලා. ඔයා මොකද කරන්නේ? ඔයා මුළු සභාවටමයි ශෝකය උපදවන්නේ. ඔයා මුළු සභාවට මුළුම සෙනගටයි ඔයා එක කරන්නේ. ඒකේ තියෙන බරපතලකම මොකක්ද? සභාව කියන්නේ මොකද්ද? සභාව කියන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. ඔයාට කෝන්තරේ තියෙන පාස්ට් එක වෙන්න පුළුවන්. ආමේන්. ඔයාට කෝන්තරේ තියෙන යා එක විතරයි වෙන්න පුළුවන්. නමුත් ඔයා රිද්දවන්නේ යාට. ඔයා ෂොට් එක දෙන්න හදන්නේ යාට. නමුත් ඔයා දන්නේ නැහැ ඔයා ඒක කරන්නේ මුළුම සභාවට. ඒක ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. උන්වහන්සේ කසපහර 39 විඳලා ඉවරයි. උන්වහන්සේ 40ක් වෙනකම් බලන් ඉන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේ අත උස්සනවා මොනවාටද? මොනවාටද උස්සන්නේ? දකුණද වමද? හිතන් ඇති දකුණු උස්සයි කියලා. උන්වහන්සේ දකුණෙන් කරන්නේ ආශිර්වාද කරන එක. උන්වහන්සේ උස්සන්නේ වමත. වමතයි උස්සන්නේ. හලෙලූයා. ආමේන්. උන්වහන්සේට අත්වලට ඇන පහරවල් කකුල් වලට ඇන පහරවල් ගහලා ඉවරයි. හලෙලූයා. තව කාටවත් ඇන පහරවල් ගහන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. ආමේන්. උන්වහන්සේට කටුවටුන්නක දානකම් එදා සද්ද නැතු උන්වහන්සේ හිටියා. ආයේ උන්වහන්සේ මෝඩයා කරලා උන්වහන්සේට කටුවටුන්න දාන්න උන්වහන්සේ කාටවත් ඉඩ තියන්නේ නැහැ. උන්වහන්සේ එහෙම නෝන්ජල් වෙන්නේ අපි වගේ. ආමේන්. හලෙලූයා. ඔයාගේ පාස්ටර් ඔයා එක්ක නෝන්ජල් වුණාට ඔච්චර. ආමේන්. අපේ දෙවියන් වහන්සේ නෝන්ජල් වෙන්නේ නැහැ. හලෙලූයා. එයා වුණත් නෝන්ජල් වෙන්නේ දෙවියන් වහන්සේ නිසා මිසක එයාට උමනාවක් නෙමෙයි. හලෙලූයා. ආමේන්. ඒ නිසා ඒක වරදවා හිතන්න එපා. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ දකුණු අත කොහොම හරි උස්ස ගන්න බලන්න හැම වෙලාවකම වමත උස්ස ගන්න වැඩ කරන්න යන්න එපා. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ හොඳ වාගේම නරකයි. ආමේන්. ඇයි ඒ ආදරේ නිසායි. ගහලා හරි හදාගන්න බලන්න. ආමේන්. ගහලා හරි තේරුම් කරලා බලන්න නේ. නරක ළමයට ගහන ෂොට් එකක් දෙන්න ඕනේ. තරවටු කරපල්ලා නේ. ආමේන්. ගහලා හරි උගන්න ගන්නයි හදන්නේ. එච්චරයි. හරිද? ඉතින් ඒක මට නෙමෙයි තියෙන්නේ. ඒක මගේ අතේ නෙමෙයි තියෙන්නේ. හලෙලූයා. මම කැමති නෑ ගහන්න. හලෙලූයා. මම කියන්නේ කවුද? මම මේ කතා කරන්නේ පාස්ටර් කෙනෙක් විදියට. මම කැමති නෑ ළමයින්ට ගහන්න. ඇයි? මම අම්මා. ආමේන්. අම්මා කෙනෙක් ආස මොකටද? අම්මා කෙනෙක් කැමති හැම වෙලේම ළමයින්ට ආදරය කරන්න. ආමේන්. ළමයින්ව කොහොම හරි බේර ගන්න. ළමයින්ට කොහොම හරි ළමයින් නේ අම්මා කෙනෙක් තමයි වැඩිපුර නේ කාපම් මං ඕක කාපම් දැන් නේ බලෙන් හරි කවුවනවා. ප්‍රශ්න ටිකක් හරි අහලා කවුවනවා කොහොමද? ආමේන්. හලෙලූයා. උඹලා මේක කෑවේ නැත්තම් මම උන් යන්න දාලා කියනවා. ආමේන්. නැත්තම් මල කියන්නේ නැද්ද ළඟ? මේ බත් එක ඉවර කරේ නැත්තම් මම යනවා මෙහෙම මාච්චිලා ගෙදර. හොඳේ. උඹලා තනියම හිටපල්. අස්ස අම්මා දාලෙයි කියලා බය ට්‍රක් ගාලා ළමයි කන. හලෙලූයා. අම්මා කොහොම හරි කවුව ගන්න බලන්නේ. අම්මා කොහොම හරි ළමයින්ට ආදරය කරලා ළමයින්ව පෝෂණය කරන්නයි බලන්නේ. තාත්තා මොකද කරන්නේ? තාත්තා තමයි විනය කරන්නේ.
නේ තාත්තා වැඩ ඇරලා ගෙදර ආපුවම අම්මා මොකද කරන්නේ? හිමීට අම්මත් ඇවිල්ලා තේ එකක් එම වාට තේ ඕනේද කියලා තේ ටිකක් අරන් දීලා මොකද කරන්නේ? හදලා දීලා අනිවාර්යෙන් තාත්තට කම්ප්ලේන්ට් ටික දානවානේ නේ අම්මා කියනවානේ තාත්තට මේ ඔන්න අදට සත්සරණි පොඩ්ඩක් මට කට ගහගෙන ආවා ඕන් කියනනේ චුට්ටක් ඔයා පොඩ්ඩක් මීට කියන්න හැබැයි ඉතින් වැඩි කෑ ගහන්න යන්නත් එපා හොඳේ දරුවගේ හිතරිදේ එහෙමත් කිය දරුවගේ හිතරේදී ඉඳලා වැඩි කෑ ගහන්නත් එපා ඔය පොඩ්ඩක් බලන්නකෝ මීට කතා කරලා හොඳේ කියනනේ හලලුයා ඒ වගේ තමයි අම්මා තාත්තට කේලම් කියනවා ඔයගොල්ලෝ ගැනත් මං කේලම් කියනවා ආමේන් කියන්න එපා හලලුයා කේලම් කියනවා හලලුයා එතකොට පුංචි තරවටු සමහරවට එනවා ඇති මම දන්නේ නැහැ ආමේන් හලලුයා තාත්තා හදා ගන්නයි තාත්තා විනය කරන්න ආමේන් විනය කරන්න තාත්තා මෙහෙර මේ ඇත්තද මේ අම්මා කියන්නේ අද ගියාද කට ගහගෙන අම්මත් එක්ක මං කියලා තියනවා නේද නේ අද ඉඳන් 6න් පස්සේ ගමන් බෑ නැත්තම් අද ඉඳන් උදේට දෙන රුපියල් 50 නැහැ. එතකොට වෙලාවකට ඔය පාර්ට් ටයිම් එකක් දෙකක් එහෙම යන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ අම්මා එක්ක ආයේ කරුණු කාරණා ටික බේරගත්තම ආයේ පාර්ට් ටයිම් ටික ආයේ හම්බ වෙනවා. හලලුයා. හරි හොඳයි. ආමෙන්. මෙන්න ගනින් දැන්. හලලුයා. තේරුණා? හා? ඒ තමයි පවුලක් වගේ තමයි සබාව කියන්නේ. හලලුයා පවුලක් වගේ තමයි සබාව කියන්නේ. තාත්තා අම්මත් එක්ක එකතු වෙලා තමයි ගේම ගහන්නේ. හලලුයා. ඒ නිසා අම්මා නැතුව තාත්තටත් බෑ තාත්තා නැතුව අම්මටත් බෑ නේ. ඒ වගේ. ඒතර දරුවෝ නැතුව අම්මයි තාත්තටයි දෙන්නටමත් බෑ. ඒ නිසා ඒක ඒ විදිහටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මොකද තාත්තා විනය කරනවා තාත්තා තරවටු කරනවා. ඉතින් ඒකට පොඩ්ඩක් මතක තියාගන්න. අතමාරු කරගන්න යන්න එපා. ආමෙන්. අතමාරුනොත් එහෙම ගොඩක් දේවල් මාරු වෙන්න පුළුවන්. හලලුයා. ආමෙන්. ඒකයි පමණක් දුරට නුඹලා සියල්ලන්ටම ශෝකය ඉපදෙව්වේ. පාවුල්තුමාටයි ශෝකයෙන් ගෙනාවේ නමුත් ඒකයි නුඹලා සියල්ලන්ටම එක්කෙනෙක්වත් නැති වෙනවද නෑ ඔක්කොටම ආමෙන්. දැන් මේ පීඩාව ආවේ නැත්තම් පාවුල්තුමා කොරින්ති සභාවට එනවා. ආමෙන්. කොරින්ති සභාව බලලා හැමෝටම මොන හරි දෙයක් උගන්වලා හැමෝටම මොන හරි ආශිර්වාදයක් වෙනවා. කවුද දන්නේ සිස් හරි ඕකේ. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය. මෙහෙම කියන්නේ මොකද්ද? මේ කියන්නේ පමණට වඩා ඕනෑවට වඩා දේවල් හිතට ගන්න එපා. ආමෙන්. ඕනෑවට වඩා දේවල් හිතට ගන්න එපා. හලලුයා. මම මේ ධ්‍යාන සිස්ටර්දා පල්ලියට ආපු එක පරක්කු වුණා කියලා මම එයාට චුට්ටක් ඒකට තරවටු කරා කියලා එයා ඒක හිතට අරගෙන මම ආයේ සභාවට එන්නේ නැහැ කියලා නැවතුනොත් ඒක කොහමද? ඒක හොඳයිද? ඒක යහපත්ද? නෑ. පමණට ඒ කියන්නේ මොකද්ද? පමණට වඩා ඒක එයා හිතට අරගෙන. ආමෙන්. හලලුයා. දැන් ලලිත සිස්ටර් එහෙම මෙහෙන් ඇවිල්ලා නේ පොඩක් එයාටත් මම කිව්වානේ අලුත් එක්කෙනෙක් ඇවිල්ලා කියලා. මම ඇයි එහෙම කිව්වේ? දැන් එයා එතකොට හිතනවා නේ පාස්ටර් මාව බලාපොරොත්තු වෙලා ඉන්නවා හැමදාම. නේ ඒකෙන් තේරුම් ගන්න අවශ්‍ය ඒකයි. පාස්ටර් මම වෙලාවට සභාවට ඒ කියන එක අපේක්ෂා කරනවා. ආමෙන්. ඒකයි තේරුම් ගන්න අවශ්‍ය. පාස්ටර් මම හැමදාම සභාවට ඒ කියන එක අපේක්ෂා කරනවා. ඒකයි මම තේරුම් ගන්න අවශ්‍ය. නැත්නම් පාස්ටර්ට තරහක් තියනවද ඔයත් එක්ක? නෑ. පාස්ටර්ට මොනවා ගන්නද ඔයාගේ? හලලුයා. ඔයාගේ කාමරේ නිදා ගන්නද මං ඇවිල්ලා? නෑනේ මේ තියෙනවානේ කාමරයක්. ආමෙන්. පූස ගන්නද නෑනේ? ආමෙන්. හලලුයා. නේ? පැහැදිලි නේ? ඉතින් ඒ වගේ පමණට වඩා ඒ දේවල් ඔලුවට අරගෙන ක්‍රියා කරන්න එපා. ආමෙන්. මොකද ඒ සියල්ලන්ටම ශෝක උපදවයි. බොහෝ දෙනා විසින් පමුණුවන ලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත. අනෙක් අතර එබඳු තැනැත්තා යම් විදියකින් ඔහුගේ අධික ශෝකයේ ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. ආමෙන්. බොහෝ දෙනා විසින් පමුණුවන ලද
මේ දනුවම එබඳු තැනැත්තාට ඇත. හලලුයා. ශෝකයක්. පවුල්තුමාට ගෙනාපු මේ දුක, මේ වේදනාව පවුල්තුමා කියන්නේ ශෝකයක් කියලා. ඇයි? ඒක මරණයත් එක්කලා ආපු දෙයක්. ඒක මරණයත් එක්ක ආපු දෙයක්. අනිත් එක මොකද්ද? අනිත් එක පවුල්තුමා තමන්ගේ සභාවට ආදරේ තමන්ගේ දිවිහිමියේ. නායකයෙක් තමන්ගේ හැම දෙයක්ම පාස්ටර් කෙනෙක් වුණත් හැම දෙයක්ම කැප කරලා සභාව වෙනුවෙන් සේවය කරනවා කියන්නේ සභාවට ආදරේ නිසා. ආමේන්. එයාට දුකක් පමුණුණා කියන්නේ ඒක ලොකු වරදක් කරනවා. හලෙලූයා. එයා part time job එකක් නෙමෙයි කරන්නේ. නේද? එතකොට මොකක්ද වෙන්නේ? ඒක එයාගේ ආත්මයට වේදනාව දැනෙනවා. මොකද එයා කැපවීමෙන් කරන නිසා. ආමේන්. කැපවීමෙන් කරන නිසා ඒක ආත්මයට දැනෙනවා. මොකද ආත්මයට දැනෙන දේ මොකද්ද? ඒක ශෝකය. ඒ ආත්මයට දැනෙන ශෝකය නිසා තමයි ඒ ආත්මෙත් එක්ක ඒ ශෝකය බෙදලා සියල්ලන්ටම ඒක ශෝක පොදවන්න යන්නේ. හලලූයා. ඒ නිසා කියනවා බොහෝ දෙනා විසින් පමුණුවන ලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත. ඒ වගේ කෙනාට මේ දඬුවම තියෙන්න යනවා. හැමෝටම කියලා හිතුවට ඒ දඬුවම එයාටත් තියෙන්න යනවා. ඒක එයාටත් බලපාන්න යනවා. vice versa. ආමේන්. හලෙලූයා. අපි කාට හරි හිතලා දුකට පත් කරනවා නම් ඒ දුකට පත් කරන්න අපි හිතන්නේ මොකද්ද? අපිට ඒක දුකක් නෙවෙයි කියලානේ. අපිට ඒක දුකක් නෙවෙයි, අපිට ඒක දුකක් වෙයි කියලා හිතනවා නම් කවමදාකවත් ඒක අපි කරන්නේ නැහනේ. නමුත් පවුල්තුමා කියනවා ඔයා හිතන්නේ මට දුකක් වෙන්නේ නැති වෙයි, එයාට දුකක් වෙයි කියලා ඔයා කරන්නේ. නමුත් ඒක ඔයාටත් දුකක් වෙනවා. ඒ දඬුවම ඔයාටත් තියෙනවා. ඒ ශෝකය ඔයාටත් දඬුවමක් විදියට එන්නේ. අරයට ඒක ශෝකයක් වෙයි. නමුත් ඔයා ඒක කරන නිසා ඔයාට ඒ ශෝකය පැමිණෙන්නේ ඔයාට මොන වගේ විදියටද? දඬුවමක් විදියටයි එන්නේ. හලෙලූයා. පැහැදිලිද? දැන් මාත් එක්ක කෝන්තරයක් තියාගෙන ලලිත සිස්ටර්ට පොඩ්ඩක් කවුලක් ගියා මාත් එක්ක. හොඳේ. හරි. කියලා මාත් එක්ක ඔන්න රණ්ඩුවක් අල්ලගත්තකින් මම දුකටපත් වුණා. මට හරි අප්සෙට්. ඒක මොකද වෙන්නේ? ඒ දුකත් එක්ක ඒ ශෝකය මුළු සභාවටම බලපානවා. සභාවටම බලපානවත් එක්ක ඒ ශෝකය ලලිත සිස්ටරත් බලපානවා. ඒක ලලිත සිස්ටරට බලපාන්නේ ශෝකයක් විදිහට නෙමේ. ඒක දඬුවමක් විදිහට එයාට බලපාන්නේ. ඇයි ඒක එයා කරපු නිසා? මම උදාහරණයක් කිව්වේ. හොඳේ. අනේ ලලිත සිස්ටර් කවමදාකවත් මගේ හිතට ඉද්දලා නැහැ. ආමේන්. හලෙලූයා. නේ මම උදාහරණයක් විදිහට කිව්වේ. දැන් පවුල්තුමාට තිබේ වගේ ප්‍රශ්නයක්. ඒකයි පවුල්තුමා මේ සඳහන් කරන්නේ. ආමේන්. හැමෝ හිතුවේ පාවුල්ට තමයි ශෝකය එන්නේ කියලා. නමුත් පාවුල්ට නෙමෙයි ශෝකය ආවේ. ඒ ශෝකය මුළු සැනකටම බලපෑවා. ඒ ශෝකය දඬුවමක් වුණා අර කරපු කෙනාට. හලෙලූයා. ඒ ශෝකය දෙවියන් වහන්සේ ආපහු හරවලා ඇරියා. ආමේන්. ඒක බූමරංගයක් වගේ. දන්නවද බූමරංගය කියන්නේ මොකක්ද? මොකක්ද බූමරංගය කියන්නේ? බූමරංගය දන්නවද? අර ඕස්ට්‍රේලියාවේ තියෙන පුංචි ලී කෑල්ලක් මෙහෙම. ත්‍රිකෝණ භාග ත්‍රිකෝණ වගේ එක සමාන්තර දිගකින් තමයි දෙපැත්තම හදලා තියෙන්නේ පොඩි ඇන්ගල් එකකට. ඒකට කියන්නේ බූමරංගය කියලා. මොකද ඒකට කරන්නේ? ඒක දඩයක්කාරයෝ විසික්කනවා. එයා අන්න හරි. ඒක එයා යව්වා. ඒක විසික් කරද්දි ඒක ගිහිල්ලා ඒ සතාව මරලා ඒක ආපහු එයාගේ අතටම එනවා. පොඩි ලී කෑල්ල. ඕස්ට්‍රේලියාවේ ගෝත්‍රිකයෝ දන්නවනේ ඇබර්ජිනීස්ලා. ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒක. ඒකට කියන්නේ බූමරංගය. ඒක ගිහිල්ලා හාවෙක්ට නම් ගහන්නේ. හාවට ගිහිල්ලා වැදුනා. ඒක හැමම හාව මරාගෙන හැමම ආපහු මෙයාගේ අතටම එනවා. ඒ වගේ තමයි අරකත් ඒක ශෝකයක් ඔයා ඉපදවන්න ගියාට ඒක හැමෝම ශෝක හැමෝටම ඒක ශෝකයක් වුණා. නමුත් ඔයාට ඒක දඬුවමක් බවට පත් වෙනවා. හලෙලූයා. අනික් අතට බඳු තැනැත්තා යම් විදියකින් ඔහුගේ අධික ශෝකයේ ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නොබලාට යුතුය. ආමෙන්. ඒ දඬුවමක් විදියට එන ශෝකය ආමෙන්. ඒ කරපු කෙනාට කරපු කෙනාට
ඒ දඬුවමක් විදියට එන ශෝකය එයාට ඒක දරා ගන්න බැරුව ඒ ශෝකේ එයා ගිලිලා එයා නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක දඬුවමක් විදියට එන නිසා. ආමේ අපිට දැන් ඒ කරපු නැති කෙනාට ඒ කියන්නේ සාමාන්‍ය ශෝකයක් විදියට විතරයි. එයාට හුඟක් අමාරු වෙනවා. නමුත් අරයට දඬුවමක් විදියට එන නිසා එයාගේ කරපු එකේ ගිල්ටි එක කරපු එකේ මේ අර දෝෂාරෝපණයත් එයාට තියෙනවානේ. ඒ දෝෂාරෝපණයයි ඒ ආපු ශෝකයයි ඒ ආපු දඬුවමයි එක්ක එයාට ඒක දරා ගන්න බැරි වෙනවා. ආමෙන්. ඒක තුල ඒ ශෝකය තුල එයා ගිලිලා නැති වෙන්නේ. එයා ගිලිලා එයාගේ ආත්මය නැති වෙන්නේ. එයා ශක්තිය නැති කරගන්නේ. නමුත් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියනවා මොනවා කරන්නද? පවුල් තමා මොනවා කරන්න කියලාද කියන්නේ? එයා ගිලි නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. ආමේන්. යම් කෙනෙක් ශෝකය ගෙනල්ලා එයාට ඒක දඬුවමක් වෙලා එයා ශෝකේ ගිලිලා එයා නැති වෙලා යන්න ඉන්නවා නම් එයාට තවත් එයා ඒක ඇතුළට තවත් අල්ලු කරන්න එපා. ආමේන්. එයාව ඒක ඇතුළට තවත් ඒ දුක වෙතට ඒ ශෝකයේ වෙතට ඒ දඬුවම තුලට එයාව තල්ලු කරන්න එපා. එයාව කොහොම හරි ඇදලා ගන්න. එයාට සමාව දෙන්න. ආමේන්. එයාට සමාව දීලා එයාව සනසන්න. හලෙලූයා. කමක් නෑ සිස්ටර්. ලලිත සිස්ටර් ඒ වගේ දේවල් මට කරා. දැන් ඔයාගොල්ලෝ ඒකත් එක්ක තරහ වෙන්න එපා ඒකට. හලෙලූයා. නේ මම ඒ උදාහරණෙත් එක්ක කතා කරන්නේ. ඒතර මම වුණත් එයා මට එහෙම කිව්වා කියලා මම එයාත් එක්ක තරහ වෙන්නේ නෑ. මොකද එහෙම වුණොත් එයා නැති වෙනවද දෙවියන් වහන්සේට? එයාට යව නැති වෙනවා. මොකද ඒ ශෝකේ එයාට දරා ගන්න බැරි තරම් අමාරු වෙනවා. හලෙලූයා. ඒ නිසා යව සනසලා. සිස්ටර් මොනවා නැතත් ඔයා මගේ සිස්ටර්. ආමේන්. ඔයා අපි එක පවුලේ. ආමේන්. හලෙලූයා. අපි එකට බෞතිස්ම වුණේ. අපි එකට වචනේ ඉගෙන ගත්තේ. අපි එකට නිරාහාර කරේ. අපි එකට වැඩට ගියා. අපි එකට මෙතන ජොලියේ නිදාගෙන රෑ මේ යාඥා කරගෙන ගීතිකා කියාගෙන අපි කොච්චර ලස්සනට ඉන්නවද? හලෙලූයා. ආමේන්. වැරදි වෙනවා. හැමෝගෙම අතින් වැරදි වෙනවා. හලෙලූයා. අපි ඔහට ආදරේ. අපි ඔහට ආදරේ. ඔය හැමදාමත් මගේ සිස්ටර්. ආමේන්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හලෙලූයා. ආමේන්. ඒක කවුරුත් වෙනස් කරන්න යන්නෙත් නැහැ. වෙනස් කරනවා නම් දෙවියන් වහන්සේ නැවත ඔයාව සභාවට කැඳවන්නේ නැහැ. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔයාව කැඳවුවේ. ඔයා අයිති මෙතනට නිසා. ආමේන්. හලෙලූයා. ඔය ඔක්කොම එක එක සභාවන් වලට ගිහිල්ලා තියෙනවා. නෝ ස්වාමීන් වහන්සේ නැවත කොහොම හරි අපව එකතු කරනවා නේ. ඇයි ඔයාගේ තැන මෙතන නිසා. හලෙලූයා. ඔයා අයිති මේ පවුලට නිසා. ආමේන්. නැතු ඔයා හිතලා තීරණයක් අරගෙන ආව නෙමෙයි. හලෙලූයා. ඔයාගේ පවුලට දෙවියන් වහන්සේව කැඳවගෙන ඉන්නේ. හලෙලූයා. ඒ නිසා එයාව හොඳම දේ මොකක්ද ඒ වෙලාවේ? එයාට කමා කරන්න. එයාට සමාව දෙන්න. හලෙලූයා. එයාට සමාව දීලා එයාව සනසන්න. ඒක තමයි අපේ යුතුයකම. උනුබලාට යුතුය. ඒක තමයි අපේ යුතුයකම. ආමේන්. එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථීර කරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. ආමේන්. ඒ නිසා එයා ගැන ඔයාට තියෙන ප්‍රේමය ස්ථීර කරගන්න. හලෙලූයා. ආමේන්. ස්ථීර කරගන්න. ඒ ස්ථීර කරන්න කියන්නේ ස්ථීරයි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අදට විතරක් නෙමෙයි හෙටට විතරක් නෙමෙයි මේ සතියට විතරයි. මම බලමුකෝ. මොකද ඇයි එහෙම කියන්නේ? අපි කියනවා ආරි දැන් ලලිත දැන් මේ එකම උදාහරණයක් ගමු හොඳේ. අනිත් සිස්ටර් ලලිත මොකද හිතන්නේ හොඳේ? උදාහරණයකට ගන්න. ඔව්. මං ගාව ඉන්න කෙනා නිසා මම ආදරෙම කෙනා නිසා මම මෙයාව ගත්තේ. හොඳේ. රයිට්. එතකොට කට්ටිය ඔළුව අමුල් කරගන්න එපා මී. නෑ හැමෝටම ආදරේ. ලලිත සිස්ටර් වැඩියෙන් චුට්ටක් පොඩ්ඩක් විශේෂයි තේරෙනවා. ඉතින් ඒ නිසා. එතකොට මේ දැන් ලලිත සිස්ටර් සනසලා ඊට පස්සේ ලලිත සිස්ටර්ට මම ප්‍රේම කරනවා. දැන් අපි ආයෙ අලුත් වෙනවා. නමුත් අපි අලුතින් ප්‍රේම කරනවා කියන්නේ කොහොමද? අපි කියන්නේ කොහොමද සාමාන්‍යයෙන්? බලමුකෝ.
මාසයක් විතර අපි ඔහොම ඉඳලා බලමුකෝ. නේ අපි කිවිසුම අපි ඇතුලෙන් කරගන්නවා. නේ හා නැද්ද? නේ අපි ප්‍රේමේ මෙයාව දරාගමුක බලන්න මාසයක් විතර. ඊට පස්සේ නේ ඊට පස්සේ මෙයා දැන් තව මාසෙකින් දෙකකින් ආය අවුරුද්දකින් විතර මෙයා ආය වරදක් නොකළොත් අපි මෙයාව අරගමු. පිළිගමු. ආමෙන්. එහෙමද? නෑ. ස්වාමීන් වහන්සේ කියන නැහැ යාට කමා වුණා නම් ඒක කමා වුණා. ඒ වෙලෙම අයි ස්ථීර කරන්න. අපි ටිකක් බලලා ඉමුකෝ. ඔය තාම මේ උෂ්ණ පිටනේ. ඔය වුණා විතරනේ. එහෙම දේවල් නෑ. ස්වාමීන් වහන්සේ සමාව දුන්නා නම් ස්වාමීන් වහන්සේ සමාව දුන්නා. හලෙලූයා. උන්වහන්සේ ඒක ගැන කතා කරන්න යන්නේ. හලෙලූයා. ඒකයි මමත් කියන්නේ ඉර බසිනතුරු. හලෙලූයා. ඉර බසිනතුරු කිසිම දෙයක් තියාගන්න එපා. ආමේන්. හලෙලූයා. මොකද මම තියාගන්නේ නැහැ. ඒ තියාගන්නේ නැති එකෙන් මම කොයිතරම් නිදහස් මනසකින් ජීවත් වෙනවද කියන එක මම දන්නවා. හලෙලූයා. ආමේන්. ඒ නිසා තියෙන දේ ඒක අමතක කරනවා. අපි නේද? ඒක ගන්නට තියන්නේ නැහැ යාගේ. අපි අවුරුද්දක් බලමු, අපි මාසයක් බලමු, අපි දවස් 7ක් බලමු. එහෙම කියන්නේ අපි තව දවස් දෙකක්වත් විතර පැය 48ක් දෙමුකෝ ආට. නේ එහෙම කියපුවා මොකද වෙන්නේ? ඒක නිකන් ඒතකොට අපි සමාව දුන්නේ නැහැ නේ. ඒතකොට යාගේ තාම අපි ගන්නට තබනවා ඒක. ඒක ගන්නට තබන්න බෑ අපිට. මොකද ස්වාමීන් වහන්සේ ගන්නට තබන්නේ. ඒක නොකොට ඔයාට දෙවියන් වහන්සේ කම්මකට එන්නත් බෑ. හලෙලූයා. දෙවියන් වහන්සේ නමස්කාර කරන්න බෑ. හලෙලූයා. එතන ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. හලෙලූයා. ඒ නිසා ප්‍රේමයේ ස්ථිර කරන මෙන් ඉල්ලමි. තවද මේ නිසා මා ලිව්වෙත් සියල්ලෙහිදී නුඹලා කීකරුව සිටිනවාද කියා සෝදිසි කර දැනගන්න පිණිසය. එනිසා මම මේ දේවල් ලියන්නේ මොනවටද? මට සෝදිසි කරලා බලන්න ඕනේ සියල්ලෙදී ඕගොල්ලෝ මට කීකරු වෙනවද? මට කීකරු වෙනවද? ආමේන්. ඔගොල්ලෝ දන්නේ නැති නිසායි කියන්නේ. මේ දේවල් කරන්න ඕනේ ඔගොල්ලෝ අනිවාර්යෙන්. ඔගොල්ලෝ මේ දේවල් වලට ඔගොල්ලෝ කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා ඔගොල්ලෝ කීකරු වෙන්න ඕනේ. හලෙලූයා. සමහර තැන්වලදී ඔයගොල්ලන්ට ප්‍රශ්න ආපුවම මම කියන සිස්ටර් මෙහෙම කරන්න. මේ විදිහට කරන්න කියලා මම කියනනේ. මම හුඟක් වෙලාවට මම වැඩියෙන්ම කියන දේ තමයි හැමෝටම නිශ්ශබ්ද වෙන්න කියන එක. හලෙලූයා. එයි මම කියන්නේ ඒක කියපුවම ඒකට ආගියු කරන්න එපා. ආයේ ඒක මට හොරෙන් ගිහිල්ලා කතන්දර කතා කරන්න එපා. මගේ ඉස්සරහ කතා කරන්න එළියට ගිහින් කතා කරන්න එපා. ආමේන්. හලෙලූයා. නේ? ශබ්ද වහන්න කියන්නේ නිශ්ශබ්දතාවය කියන්නේ වචන එකකුත් නෙමෙයි දෙකකුත් නෙමෙයි තුනකුත් නෙමෙයි හතරකුත් නෙමෙයි මුකුත්ම නැහැ. 0. ආමේන්. හලෙලූයා. මම කියන නිසා ඔයගොල්ලෝ මම කියන නිසා මට කීකරු වෙලා කරලා බලන්න. හලෙලූයා. ආමේන්. මොකද ඕගොල්ලන්ට නැති වෙන්න දෙයක් නැහැ. ආමේන්. නැති වෙන්න දෙයක් නැහැ. හලෙලූයා. ආමේන්. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මම කිව්වේ නැත්තම් ඒක මට නිකන් මදිකම. මේ යාරි අප්සෙට් ඒක නිකන් නේද? නිකන් අර ඒක තේරෙන්න කියන්න ඕනේ චුට්ටක් මම දන්නවා. නේ ඒක නිකන් අපිට දැනෙන නිකන් මදිකම. ඇයි මදිකමක් වගේ දැනෙන්නේ? අපේ ඇතුළාන්තෙන් චූටි හරි පුංචි හරි උඩුකමක් තියෙන නිසා නේ. හලෙලූයා. නමුත් අපි 0 වුණාම අපි සද්ද නැතුවම හිටියම ඔයා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේට ඔයාව කොච්චර ඔසවන්න පුළුවන්ද කියලා එකෙන්. ඔයා වරද කරලා තියලා තිබිලත් ඔයා වරද කරලත් ඔයා සද්ද නැතුව ඉන්න බලන්න. ආමේන්. හලෙලූයා. නේ අර කියනවා නේ වචන බොහෝ වූ කල වරද හිඟ නැත. හලෙලූයා. නමුත් නිශ්ශබ්දව සිටි කල මෝඩයා පවා ප්‍රඥාවන්තයෙක් ලෙස සැලකෙනවා. හලෙලූයා. ඕගොල්ලෝ හිතන තරම් මම ප්‍රඥාවන්ත නෙමෙයි. මම නිහඬ වෙලා ඉන්න හින්දා ඕගොල්ලෝ හිතන මම ප්‍රඥාව තියනවා කියලා. වැඩිපුර කතා බහ කරන්නේ නැහැ. මෙතන ඉතින් කියවන දේවල් කියවන්නේ නේ. මෙතන කියවන ඕන එකක් කටවාලට එනවා කියවනවා නේ මම. මෙතන තමයි මම කියවන්නේ. නැත්තම් ඔතෙන් ආපුවම මම කියවන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ නිශ්ශබ්දව ඉන්න තරමට ඕනෑම තැනකදී අපි නිශ්ශබ්දව ඉන්න තරමට ක්‍රිස්තුස් වහන්සේ ඒ නිශ්ශබ්දතාවයේ රහස උන්වහන්සේ රැක්කා. උන්වහන්සේ දෙවියන් වහන්සේ වෙලා
සිංහාසනේ වැඩහොන් තැනන් වහන්සේ වෙලත් උන්වහන්සේ මේ පොළවට ඇවිල්ලා උන්වහන්සේට ඒ තරම් නිශ්ශබ්දව නිහඬව සියල්ල දරා ගන්න පුළුවන් වුණා නම් අපි සිංහාසනේ වගේ තැනකින් බැස්සේ නෑනේ. අපි වැඩිපුරම උස මොකක්ද අපේ පුටුව. ඒක ගෙදරක ඉනිමකක් තියෙනවා නම් ඉනිමක. නේ? එතනින් මේ අඩියට අපිට කියන්න බෑනේ අපි උසු තැන ගියා අම්මෝ මේ පුටුවේ ඉඳන් මම බහැලා ආවේ. එහෙම කියන්න පුළුවන්ද? බෑනේ. ඔන්න දෙවියන් වහන්සේට කියන්න තිබ්බා මම ස්වර්ගයේ ඉඳන් බහැලා ආවේ. ඔන්න එතකොට නම් පොඩ බොරු කියන්න පුළුවන් නේ. හලෙලූයා. නේ? දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳන් බහැලා ආපුවම උඹලා මට කස්ස පහර ගහන්න, උඹලා මට එන පහර ගන්න, උඹලා දන්නවද මං කවුද කියලා? මම මේ ස්වර්ගයේ ඉඳන් බහැලා ආවේ. කියනවා. එතකොට නම් කට්ටිය ඇත්තද ස්වර්ගයේ ඉඳන්ද? දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද එහෙ වගේ? ගිහිල්ලා ඕගොල්ලෝ මට මෙහෙම කියන්න, ඕගොල්ලෝ මට මෙහෙම කරන්න, මම මේ ඇඳේ ඉඳන් බහැලා ආවේ. යකෝ hina වෙයි නේ අර උඩිනුයි පල්ලෑනුයි හැම පැත්තෙම hina වෙයි මිනිස්සු. මම මේ පුටුවේ ඉඳන් බහැලා ආවේ. මම මේ අඩි පහේ ඉනිමගකින් බල්ලා බහැලා ආවේ. කිව්වේද? කිව්වේද මේ සිස්ටර්? බෑනේ ලැජ්ජයි නේ. මිනිස්සු hina වෙයි. මිනිස්සු hina වෙයි. හලෙලූයා අනේ පළයන් බං යන්න කියන්නේ. අපි මේ හිනස්සවන්න එනවා නේ. ඒ වගේ. ඉතින් ඒ වගේ අපිට එක කියන්න පුළුවන්ද? බෑ. අපිට කියන්න බෑ කටක් කරලා එහෙම දෙයක්. දෙවියන් වහන්සේට කියන්න බැරුණා නම් අපිට කොහොමවත් කියන්න බෑ. හලෙලූයා. ඒ නිසා නිහඬවම ඉන්න. හලෙලූයා. අපි නිහඬ වෙද්දී ස්වාමීන් වහන්සේ සටන උන්වහන්සේගේ අතට බාර ගන්න. ඒකයි මගේ රහස. හලෙලූයා. මට කියලා කරගන්න බැරි වෙච්ච දේවල්. මගේ ජීවිතේ මම අවුරුදු 19 ඉඳන් මම දෙවියන් වහන්සේව නොදන්නා කාලේ ඉඳන් පුදුමාකාර පීඩාවලට මම මුහුණ දෙමින් ආවා. හිතුව නැති දේවල් වලට. මම කරපු දේවල් නෙමෙයි මම නිර්දෝෂ වෙලා ඉන්නේ. මම ගණන් ගත්තේ නෑ ස්වාමීන් වහන්සේ කොහෙන් හරි මාව නියඬ කෙරෙව්වා. කොතනින් හරි මහා නියඬ කෙරෙව්වා. ඒක මම එදා ඉඳලා දකිනවා. හලෙලූයා. එදා ඉඳන් උන්වහන්සේම ක්‍රියා කළා මිසක්. හලෙලූයා. උන්වහන්සේ නොදැන හිටපු දවසේ ඉඳන් මම මේ උඩඟකම මම මේ මාව ආටොප්ප කරගන්න හා කියනනේ මම කියන්නේ උන්වහන්සේ එක කරා. මම නෙමෙයි. උන්වහන්සේ සටන බාරගත් අතට. උන්වහන්සේ සටන බාරගත්තාම උන්වහන්සේ හැම දෙයක්ම උන්වහන්සේගේ කැමැත්තට කරන මට කියලා කරගන්න බැරි දේවල් උන්වහන්සේට කරන්න පුළුවන්. හලෙලූයා. අයියේ උන්වහන්සේගේ මැවිල් උන්වහන්සේට පුළුවන් මිනිස්සු වෙනස් කරන්න, මිනිස්සුගේ සිත සිතුවිලි වෙනස් කරන්න උන්වහන්සේට පුළුවන්. හලෙලූයා. නැත්තම් අද කොහොමද දැන් අදත් මම යාඥාවකට ගිහිල්ලා ආවේ. ඒ හොඳ පවුලක්. ජීවිතේට ක්‍රිස්තියානි කියන නාමයකට ක්‍රිස්තියානි කියන නාමයක තියෙන කෙනෙක්ව පැත්ත පලාතකට වද්ද ගන්න නැති පවුලක්. හලෙලූයා. නමුත් ඒගොල්ලෝ පුදුම විදිහට ඒක මාව පිළිගත්තේ. මාව එතෙන්ට අරන් ගියේ. ඒගොල්ලන්ගේ යාළුවන්ට, ඒගොල්ලන්ගේ නෑදෑයන්ට ඒගොල්ලන්ව අඳුන්වලා දුන්නා. හලෙලූයා. ඉතින් හරි ලොකුවට. හරි ඉහළින්. ඉතින් මේ පාස්ටර් කෙනෙක් කියන්නේ කවුද කියලා ඒගොල්ලෝ හරියටම දන්නේ නැහැ. මංගාව මොනවද මම මොන හාස්කම් කරලා තියනවද මංගාව බලයක් තියනවද මොකක් තියනවද කියලාවත් දන්නේ නැහැ. මොකද ඒ මගේ යාළුවා නේ. එයා මාව අඳුරන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඒතර එයාට මම වඩි. එයාට මම සාමාන්‍ය කෙනෙක්. එයා දන්නේ නැහැ පාස්ටර් කෙනෙක් විදිහට මම මොනවද කරන්නේ, මම මෙතන මොනවද කරන්නේ. එයා හිතන්නේ මොකද්ද ඒගොල්ලන්ගේ පල්ලිවල වගේ මම මෙතන බයිබලේ කියනවා ඇති, ගීතිකාවක් කියනවා ඇති, ආමේන් කියනවා ඇති යනවා ඇති. එච්චරයි. හලෙලූයා. නමුත් ඒගොල්ලන්ට දැන් අද ඒගොල්ලන්ගේ ගෙවල් නිදහස් කරද්දි, අද ඒගොල්ලෝ එක කතා කරද්දි ඒගොල්ලන්ට අද තේරුණා මම දැන් වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ නෑදෑයෝ පොඩ්ඩක් බලබල හිටියද මෙයා හුඟක් මාත් එක්ක සමීපව කතා කරනවා නේ. ඒ කියන්නේ ඕන දෙයක් කතා කරනවා. ඔයගොල්ලෝ එදා දැක්කම මෙහි ආපු වෙලාවේ ඔහේ කියවනවා නේ, කියවන්නම් ඔයාලා. නේ එතකොට දැන් අර නෑදෑයෝ බලන මේ පාස්ටර් කෙනෙක්ට නේද මේ මිනිස්සයා කතා කරන්නේ කොහොමද? ඊපස්සේ එයා කියලා දුන්නේ මේ මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවෙක් හොඳයි. ඒකයි මට මෙහෙම කතා කරන්නේ. දැන් අද ඉඳන් එයා පටන් ගත්ත මට පාස්ටර් කියලා කතා කරා.
ඔච්චර කල් මට නම කියලා කතා කරා. නම කියලා කතා කරන එක අපි ඉස්කෝලේ යන කාලේ නම් එක නික්නේම් තියෙන ඒ වගේ තමයි තාම කතා කරගෙන හිටියේ. දැන් අද ඉඳන් කතා කරන්න පටන් ගත්තා එයා පාස්ටර් කියලා. දැන් අද පාස්ටර් වුණා. හලෙලූයා. ඒ වගේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහකට අල්ලන්න බැරි තැන් උන්වහන්සේ විවර කරනවා. හලෙලූයා. උන්වහන්සේ ඕන කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන්. හලෙලූයා. උන්වහන්සේ ජීවමාන නිසා. ආමෙන්. ඒක මට කියලා කරන්න බෑ. ඒක මම කරපු දෙයක් නෙමෙයි. මම යාට කිව්වේ නෑ මේ මගේ යාළුවට ඔයාගේ ගෙට ගෙවිදිද්දි ඔයා මට කතා කරන්න හොඳේ. එහෙම දෙයක් මං කියන්න ගියේ නෑ. මම යාම තම කතා කළේ මේ අම්මයි මායි කතා වුණා ඔයාට එන්න පුළුවන්ද කියලා. ඒ වගේ. ඉතින් ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. ඒ නිසා කීකරු වෙලා සියල්ලෙහිදී කීකරු වෙන්න. තෝරන්න බේරන්න යන්න එපා. පාස්ටර් කිව්ව වුණා තමන්ගේ නායකයා කිව්ව වුණත් ඒක තෝරන්න බේරන්න යන්න එපා. ඒක මහා මෝඩ දෙයක් වෙයි ඔයාට. මොන පිස්සුද? ඔහොම කරන්න පුළුවන්ද? මෙහෙම කරන්න පුළුවන්ද කියලා තමන්ට කැමති එකේදී කීකරු වෙලා තමන්ට අකමැති එකේදී අකීකරු වෙන්න යන්න එපා. ඒක මහා මෝඩයිනේ අනේ පාස්ටර්ලට තේරෙනවද මේ ඕමාන් වල තියෙන දේවල්? පාස්ටර් ඕමාන් අපි වගේද? පාස්ටර් මේ ඊයේ පෙරේද ඇවිල්ලා අපිට තීන්දුව දෙන්න එනවා. අපිට අවවාද කරන්න එනවා. අපි මේ අවුරුදු ගාණක් මෙහෙ අපිනේ දන්නේ ඕමාන් වල සිස්ටම් එක. ආමෙන්. එහෙම කියලා හිතන්න පාස්ටර්ගේ තීන්දුව තීරණය සමහරවිට මෝඩ වෙන්න පුළුවන්. නමුත් පාස්ටර් දෙවියන් වහන්සේ එක්ක ඒ තීන්දුව තීරණය ගන්න නිසා දෙවියන් වහන්සේ ඒ මෝඩ තීරණය ඇත්ත බවට පෙරලනවා. ආමෙන්. ඒක වෙන්න සලස්වනවා. ඒ නිසා මෝඩ වුණත් හොඳ වුණත් නරක වුණත් තමාට වාසි වුණත් අවාසි වුණත් ආමෙන්. ඒකට කීකරු වෙන්න. හලෙලූයා. ඒකට කීකරු වෙන්න කියලා පෞල්තුමා කියනවා. මොකද ඒකට කීකරු වෙනවද කියලා සෝදිසි කර දැනගන්න පිණිසයි. මොකද ඒක සෝදිසි කරලා බලන්න ඕනේ. නුඹලා යමෙකුට යමක් ගැන කමා වෙනවා නම් මමත් කමා වෙමි. මම යමක් ගැන කමා වී නම් එසේ කමා වී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. නුඹලා යමෙකුට යමක් ගැන කමා වෙනවා නම් මමත් ඒකට කමා වෙනවා. හලෙලූයා. ඒ කියන්නේ මොකද්ද? මමත් කැමතියි ඔයගොල්ලන්ට සමාව දෙන්න. ඕගොල්ලෝ අතිනොත් මට බොහෝ වැරදි වෙලා තියෙන පුළුවන්. නමුත් ඔයාට ඒ දේ ගැන සමාව දෙනවා නම් මමත් කැමතියි ඔයාට සමාව දීලා නිදහස් කරන්න. හලෙලූයා. ආමෙන්. ඔයා සමාව දෙන්න. ඔයාට සමාව ලැබෙනවා. හලෙලූයා. ඔයාට සමාව කියන්නේ මොකද්ද මේ පෞල්තුමාගෙන් ලැබෙන සමාව කියන්නේ? පෞල්තුමා මොකද්ද යේසුස් වහන්සේ කිව්වේ නුඹලට සමාව දීමේ බලය උන්වහන්සේ දුන්නා. යොහන් පොතේ ඔයගොල්ලන්ට මතක ඇති පවුල් ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා සමාව දෙන කෙනාට මම සමාව දෙන්නේ නැහැ. ආමෙන්. ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? නුඹ සමාව දෙන කෙනාට මම සමාව දෙන්නේ නැහැ. හලෙලූයා. ඒ වගේ නායකයා කියන්නේ තමන්ගේ පාස්ටර් කියන්නේ තමන්ගේ පාස්ටර් සමාව දෙන කෙනාට දෙවියන් වහන්සේ සමාව දෙන්න යනවා. ඒකයි මම ඔයගොල්ලන් එක්ක නමස්කාර කරද්දී ඕගොල්ලෝ පසුතැවිලි වෙලා යාඥා නොකරත් මම ඕගොල්ලෝ වෙනුවෙන් පසුතැවෙන්නේ. හලෙලූයා. මම ඕගොල්ලෝ වෙනුවෙන් සමාව ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේගෙන්. හලෙලූයා. මොකද ස්වාමීන් වහන්සේට පුළුවන්. ස්වාමීන් වහන්සේ වෙලාවෙදි සමාව දෙනවා. නේ? ඕගොල්ලන්ගේ පසුතැවිලි යාඥාවලදී මම ඕගොල්ලොත් එක්ක දන ගහනවා නේ. ඕගොල්ලොත් එක්ක ස්වාමීන් වහන්සේට කන්නලව් කරනවා. ස්වාමීන් වහන්සේ පසුතැවිල්ලට මේ උන්වහන්සේගේ කන් යමනවා. හලෙලූයා. ඒසට සමාව දෙනවා. ඒ නිසා පෞල්තුමා කියනවා ඔයාලා එයාලට කමා වෙනකොට එයාලට සමාව දෙනකොට මමත් ඔයාලට සමාව දෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔයාලට සමාව දුන්නා හා සමානයි. ඒ කරන්නේ මොකද? එසේ කමා වී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. ආමෙන්. ඔයා සමාව දෙන්න ඕනේ ඇයි? ඔයා සමාව දෙන්න ඕනේ ඔයා හරි හොඳ ළමයා කියන්න නෙමෙයි. මම හොඳයි. මම අනේ පාස්සේ කෝන්තර තියන් ඉන්නේ නෑනේ. මට අනේ හොඳ අපරාධ කියන්න බෑ සමාව දීමේ හදවත ගන්න තියෙන්නේ. මම සමාව දුන්න කලාස්. මම හොඳ නිසාද මම සමාව දෙන්නේ නෑ. එතන ලොකු වැඩක් වෙනවා. ඔගොල්ලෝ නොදන්න විදිහ මහා බලවත් දෙයක් වෙනවා. මොකද්ද බලවත් දෙය? සාතන්ට වාසි ගන්න බෑ එතනින්. ආමෙන්. සාතන්ගේ බඩට ගහනවා හා සමානයි.
හලලුයා. සාතන්ට එතනින් වාසියක් ගන්න බෙන්නේ නැහැ. නැත්තම් සාතන් මොකද කරන්නේ? ඔය දෙන්න තරහ වෙලා ඉන්නකන් සාතන් මෙහෙට ඇවිල්ලා "මේ ඔයා දන්නවද? එයා ඔයාට මේ දවස්වල මෙහෙම කිව්වනේ" කියන. ඊට පස්සේ ඔය දෙන්න තරහ වෙලා ඉන්නකන් එයා අරයට ගිහිල්ලා අර පැත්තට ගිහින් කියන "මේ අරයා මෙහෙම කී ඉන්නේ ඔයාට." සාතන් අරයට ගිහිල්ලා මෙහෙම කියනවා සාතන් මෙහෙට ගිහිල්ලා මෙහෙම කියනවා. හලලුයා. නමුත් ඔය දෙන්න සමාව දීලා එකතු වුණාට පස්සේ සාතන්ට ඒ දේ කියන්න බෑ. ඇයි ඒ? දැන් ඔයත් දන්නවා මෙයා කියන දේ මෙයා කියන දේ මෙයාත් දන්නවා ඔයා දෙන්න එකටනේ ඉන්නේ දැන්. හලලුයා. එහෙමයි. නේ? ඒ නිසා සාතන්ට එකකින් වාසි ගන්න බැරි වෙනවා. හලලුයා. ඒ නිසා ඔගොල්ලෝ සමාව දෙනවා කියන්නේ සාතන්ට සාතන්ගේ ජොබ් එක නැති වෙනවා හා සමානයි. හලලුයා. සාතන්ව පාගල දාන වැඩක් ඕගොල්ලෝ කරන්නේ. ඕගොල්ලෝ අවශ්‍ය නැහැ නිකන් මහා උදේ නැගිටලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කුරුසියේ ලේවල බලෙන් සාතන්තෝ පල කිය ඌත් එක්ක නටන්න ඌත් එක්ක කඩු ෆයිට් වලට යන්න ඕනේ නැහැ ඔයා. ආමෙන්. ඔයා සිම්පල් දෙයක් වැඩ කරන්න තියෙන්නේ. චූටි දෙයක් වැඩ කරන්න තියෙන්නේ. මොකද්ද? සමාව දෙන්න. සමාව දුන්න ගමන් සාතන් බඩ අල්ලගෙන දුවනවා ටොයිලට් එකට. ආමෙන්. සාතන්ට බඩ යන්න දෙන්න ඕනේ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා අරව දේවල් කියන්න බෑ. ඕවට ගිහිල්ලා ඉන්න යක්කුව උස්ස ගන්නත් එපා. නේද? තියෙන දේවල් නේද? මොකද්ද අර යක්කුව ඔලුවට දාගෙන නේ කනෝ නේ මොකද්ද? අහ කියන සර්පයි. ඔය දැස්ස දාගෙන කනෝ කියනවා වගේ නේ බොරුවට සාතන්ට අන කර සාතන්ට මේක කිය උදේ පාන්දර නටන්න එපා ඔලුවේ ගහ ගන්නත් ඒ වගේ. ආමෙන්. හලෙලූයා. ඔයාට සාතන්න පරද්දන්න, ඔයාගේ ජීවිතේ සාතන්න පරද්දන්න ඔයාට අවශ්‍යයි නම් ඔයාට මහ ලොකු දෙයක් කරන්න දෙයක් නෑ සිස්ටර්. ආමෙන්. හැමෝටම සමාව දීලා අනිදහස් වෙන්න. හලෙලූයා. යාළු වෙන්න. ආමෙන්. ඔයයි මමයි යාළු රැට වත්තට මාළු නේ. සිරිමත් මගේ සකී යහපත් ළමයෙකි නේ. ඒ වගේ චූටි කාලේ කියනවනේ. අර ඒ වගේ කවියක් හරි කියලා නේ. පුංචි මේ වචනයක් දාලානේ අනේ මං ඔයාට හරි ආදරේ සිස්ටර්. අනේ ඔයා හිතන්න එපා ඔය පහුගිය දේවල් කොහො වෙන්න දීලා. නේ පහුගිය දේවල් කොහො වෙන්න දීලා. අපි දෙන්න ආයේ බ්‍රැකට් වෙමු අනේ. අපි ආයේ දෙන්න වැඩක් කරමු අනේ එකතු වෙලා එන්නනේ අපි කොත්තුවක් හරි හදාගෙන කන්න නේද මෙයා. ආමෙන්. එන්නනේ මැගි එකක් හරි දාගන්න එන්නනේ පාන් කෑල්ල හරි දෙකට බෙදාගෙන කන්න. ආමෙන්. හලෙලූයා. ඒ වෙලාවට සාතන් පරාජය. ආමෙන්. සාතන් පරාජය නොගන්න මහ ලොකු යාඥා කරන්න ඕනේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ නුඹලා උදෙසාය මක් නිසාද මේ හැමදේම කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ ඕගොල්ලෝ වෙනුවෙන්. මක් නිසාද ඔහුගේ උපායවල අප විසින් නොදැන සිටිනවා නොවේ. ආමෙන්. නැත්තම් මොකද්ද? ඔහුගේ උපායන් සාතන්ගේ උපායන් අපි දන්නේ නැතුව නෙමෙයි. ආමේන්. හලෙලූයා. දන්නේ නැතුව නෙමෙයි. නමුත් මේ විදිහටයි වෙන්නේ, මේ විදිහටයි කරන්නේ. දැන් ඔයාට කියන්න ගියොත් දැන් මට ඕගොල්ලෝ ප්‍රශ්නයක් කියාගෙන එද්දි ඕගොල්ලන්ට මොනවා හරි තියෙන ප්‍රශ්නයක් කියාගෙන එද්දි හරි නැත්නම් ඕගොල්ලන්ගේ ජීවිතය ගැන ඕගොල්ලෝ දැන් මම කතා කරගෙන ඉද්දි ඔයගොල්ලෝ කියනවානේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා මෙහෙම දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට මට හොඳට තේරෙනවා සාතන් ඔයාගේ ජීවිතේ මොනවද කරමින් යන්නේ කියලා. නේ? නමුත් මම ඔයගොල්ලෝ එක එක්කනා ගෙන්නගෙන සාතන් මේ විදිහටයි සිස්ටර් ක්‍රියා කරන්නේ මෙහෙමනුයි යන්නේ මෙහෙමයි කියලා හැම එක්කනාට එකින් එක්කනාට මම ඔක කියලා දෙන්න ගියොත් ඔක එක වෙලාවකට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මනසට. නේ? ආත්මික ඇසක් තියෙනවා නම් ආත්මික කනක් තියෙනවා නම් ආත්මික විදිහට දැක්කොත් ඔයගොල්ලන්ට තේරෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට හිතෙන්නේ මම එහෙම කියන්න ගියොත් එහෙම දැන් උදාහරණයක් විදිහට ඔයාට සබත් දවසේ පාර්ට් ටයිම් එකක් හම්බ වෙනවා. හොඳට ගෙවනවා. අනිත් දවසට යනවා වගේ නෙමෙයි සිකුරාදා දවසේ නේකට වැඩිපුරත් ගෙවනවා. දැන් මම කිව්වොත් සිස්ටර් ඕක සාතන්ගෙන් ඕක හරියන්නේ නැහැ. ඕකට ඔයා යන්න එපා. කිව්වොත් ඔයා මොකද හිතන්නේ? යකෝ මේකෙන් හම්බ කරලා දසෙන් කොටසක් දාන්නේ පාස්ටර් ඒකටත් යන්න එපා කියපි. අපි කොහොමද ළමයින්ට සල්ලි දාන්නේ? අපි මේ ඕමන් වලට ආවේ වැඩ කරන්නේ. හලෙලූයා. නේ
අන්තිම ඕක මං කියන්න කියත් මම සාතන් වෙනවා. එයාට. එයා හිතන්නේ මම සාතන් වෙලා. නේ? ඒව කියන්න බෑ මට. එහෙනම් මම කියන්නේ මොකද? ඒකයි ඒ වගේ උපායවල් තියෙනේම මට ඕගලන්ට කියන්න බෑ. මොකද ඕගල ඒක මේ විදිහට දකින්නේ නැහැ. ආමේන්. මගේ ආත්මික ඇස්වලට මට දීලා යම් දෙයක් ආලේපයක්ද වෙනහස දීලා තියෙනවා නම් ඒ දෙයට මට තේරෙනවා මේ දේ කොහොමද වෙන්නේ කියලා. මේ දෙයයි මේ සිද්ධ වෙන්නේ කියලා. ආමේන්. ඒකයි මම සමහර වෙලාවට කියන්නේ ඔයගලන්ට මේක ගැන පසුතැවිලි වෙන්න, මේකට සමාව දීලා නිදහස් වෙන්න. කියලා තියෙනවා නේ. මෙයාට සමාව දීලා නිදහස් කරන්න. නේ ලේසිම දේ තමයි ඔයා සමාව දෙන එක. ආමේන්. හලෙලූයා. ඔයා සමාව දෙන එක. ඔයා සමාව දෙද්දී යක්ෂයාගේ සියලු උපායවන් කැන්සල් වෙනවා. යක්ෂයාට එතනින් ක්‍රියා කරන්න බැරි වෙනවා. ඔයාගේ තුලින් ක්‍රියා කරන්නත් බැරි වෙනවා. ඔයාගේ යාළුවාගේ කෘත්‍ය තුලින්, ඔයාගේ සහෝදරයා සහෝදරිය තුලින් ක්‍රියා කරන එක එයාට බැරි වෙනවා. එයාගේ ඔක්කොම ප්ලෑන් අවුල් වෙනවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඒ දේවල් ස්වාමීන් වහන්සේ කියන පාවුතුමා කරන කොටගෙන ඒ දේවල් හිතට ගන්න. හලෙලූයා. සභාව කියන්නේ එක පවුලක්. ආමේන්. සභාව කියන්නේ එක පවුලක්. ආමේන්. කවමදාකවත් හලෙලූයා. කවමදාකවත් සභාව කියන තැනක් නෙමෙයි. ඒක සභාව කියන දෙයක් නෙමෙයි. සභාව කියන්නේ පුද්ගලයෙක්. හොඳට මතක තියාගන්න. සභාව කියන්නේ තැනක් නෙමෙයි. අහුණාද? ඉනෝක දන්නවද? සභාව කියන්නේ තැනක් නෙමෙයි. සභාව කියන්නේ දෙයක් නෙමෙයි. සභාව කියන්නේ සංවිධානයක් නෙමෙයි. සභාව කියන්නේ පුද්ගලයෙක්. සභාව කියන්නේ පුද්ගලයෙක්. ඒ ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ඒ නිසා සභාව ගැන ඔයගොල්ලෝ කතා කරද්දී ඔයගොල්ලෝ හොඳට හිතේ තියාගන්න. මා ක්‍රිස්තුස් වහන්සේ ගැනයි කතා කරන්නේ. ආමේන්. මොකද සභාවේ හිස ක්‍රිස්තුස් වහන්සේ. සභාව කියන්නේ උන්වහන්සේගේ ශරීරයයි. සභාව කියන්නේ පාස්ටර් සහානිගේවත් පාස්ටර් කින්ස්ලිගේවත් නෙමෙයි. අපි දෙන්නම කරන්නේ දෙවනි මනමාලයාගේ වැඩේ. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ එනකන් දරුවෝ ටික බලා ගන්නයි අපි ඇවිල්ලා ඉන්නේ. හලෙලූයා. ඒ නිසා සභාවට මොන හරි දෙයක් කරනවා කියන්නේ ඔයා හිතන්න එපා ඒක මට බලපාන්න යනවා කියලා. නෑ. මොකද මගේ සභාව නෙමෙයි. නේ? දැන් විශේෂයෙන් හොඳයි. උදාහරණයක් විදිහට අපි මේ ගෙදර ඉන්නේ කුලියට. මේ කුලියට ඉද්දී හොඳේ. දැන් මේ කුලියට ඉන්නේ දැන් මමයි මගේ පූසයි. ආමේන්. දෙවියන් වහන්සේ. හලෙලූයා. නේ? ඉන්නකොට දැන් අපි කුලියට ඉන්නවා කියමු. ගෙදර දැන් ඔයගොල්ලොත් කුලියට ඉන්නේ. දැන් ඔයත් එක්ක තියෙන අංචියක් අදින්න නේ ඉස්සරහට දැන් මේ සිටිනත් ඔයාට ආවේ ටිකක් කෑ ගහගෙන සෙට් එකක්. ওই වගේ සෙට් එකක් ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා මේ ජනෙල් ඔක්කොම පොඩි කරලා දොරවල් කෑලි බෑලි ගහලා මේවට තාප්පවලට තාර ගාලා එහෙම කවුරු හරි සෙට් එකක් කරොත් ඒක මට බලපානවද? නෑ. මේක මගේ ගෙදරද? නෑ. මේක මේක මොහොමඩ් අබ්දුල්ලාගේ ගෙදර. නේ දමි සිස්ටර්. එතන මොහොමඩ් අබ්දුල්ලා තමයි අබ්දුල්ලා තමයි ගේම් අදින්නේ. ඇයි ඒ මගේ ගෙදර මේක. මම කොලියට හිටියට. එතන ඔයා මේ සභාවට කොහෙන් හරි ඇවිල්ලා නිකන් හරි ඇල්පෙනිත්තකින් හරි අනින්න ආවොත් එහෙම ඒක මට රිදෙන්නේ නැහැ. ඒක මට රිදෙන්නේ නැහැ කියන එකෙන් ඔයා හිතන්න එපා මම නිකන් මහන් මොකෙද්ද මන් දන්නේ නැහැ කියලා. එහෙම හිතන්න එපා. හලෙලූයා. මොකද මට රිදෙන්නේ නැත්. ඒක මට රිදෙන්නේ නැහැ. මොකද මේ සභාව මගේ නෙමෙයි. හෙට මට ස්වාමීන් වහන්සේ කිව්වොත් මෙහෙ ඉන්න එපා වෙන කොහේ හරි යන්න කියලා මම හෙට යනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ඇඳුම් බෑග් එකයි පොත් බෑග් එකයි එච්චරයි. ඒ දෙක ගත්තා මං ගියා. පූස දෙන්න අද හම්බුණා. පූස දෙන්න පුළුවන්. හලෙලූයා. ආමෙන්. පූසත් ගත්තා ගියා. ආන්න බලන්න සුදුව එපාලු. සුදු කොච්චර සුදු කොහොමද? ආමෙන්. සුදුව දෙනවා සභාවට එන ඊළඟ පාස්ටර්ට. ආමෙන්. හලෙලූයා. නේ
සභාවට මොනවා හරි කරන්නවොත් ඒක දෙවියන් වහන්සේට බලපාන එක උන්වහන්සේගේ ශරීරය. උන්වහන්සේගේ ශරීරය තුල තමයි මේ අපි ඉන්නේ. ආමෙන්. හලෙලූයා. අපි මේ ඉන්නේ උන්වහන්සේගේ ශරීරය තුල. ඔයා නිකන් හරි කොනිත්තන් ආවොත් ඔයා කොනිත්තන්නේ ක්‍රිස්තුස් වහන්සේට. මට නෙමෙයි. මට ඇත්තටම රිදෙන්නේ නැහැ. නෑ. මට දුකක් තියෙනවා. කවුරුරි සබාව දාලා ඇද්දි මට දුකක් තියෙනවා. මට වේදනාවක් තියෙනවා. නමුත් ඒක මම නටන්නේ නෑ එයා ගියා කියලා. එතන දාන බලන්න පාස්ටර් කිසි ගානක් නෑ. ඇයි ඒ? එයා ගියත් ආවත් එයා දාලා යන්නේ මම නෙමෙයි. එයා ක්‍රිස්තුස් වහන්සේවයි දාලා යන්නේ. එයා කිව්වර නෑ මම දෙවියන් වහන්සේව දාලා ගියේ නේ. එයා දාලා යන්නේ ක්‍රිස්තුස් වහන්සේව දන්නේ නැතුණාට. ඇයි ඒ? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මේක සබාව. ආමේන්. හලෙලූයා. ඒක මගේ නෙමෙයි. නේ ක්‍රිස්තුස් වහන්සේ ජේසුස් වහන්සේ කිව්වොත් මොකද්ද? මේ මගේ සෙනග නෙමෙයි ස්වාමීනි මේ ඔබ වහන්සේගේ සෙනග. හලෙලූයා. මම පැත්තක. මේ මම ඩියුටි එක විතරයි කරන්නේ. මගේ යුතුයකම විතරයි කරන්නේ. හලෙලූයා. ඒක නිසා එක කිසිම දෙයක් මට දැනෙන්න යන්නේ නැහැ. හලෙලූයා. මොකද මට අයිති නැති දෙයක්කට මොනවා කරත් මට දැනෙන්නේ නැහනේ. මට අයිති දෙයකට මොන හරි කරත් මට දැනෙන්නේ. නමුත් මේක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නිසා, ක්‍රිස්තුස් වහන්සේ මගේ තාත්තා නිසා, ක්‍රිස්තුස් වහන්සේ මගේ හිස නිසා සභාවට මොන හරි කරත් මට දැනෙනවා. මට වේදනයි. ආමේන්. මම මේ වෙලාවට මොන හරි කියලා ඇති. සභාව ගැන මොන හරි කියන්න ආපු අයට මම මොන හරි කියලා ඇති. අනිත් පැත්තට. මට මොන හරි කියලා මට මොනවා කිව්වත් මගේ මූණට වේවා කොහෙ ගිහිල්ලා වේවා මම ඒකට සද්ද නැතුව ඉදින මම සභාවට මොනවා හරි කියනවොත් මම අනිත් පැත්තට වචන දෙක හරි කියලා ඇති. කියන්න ඕනේ අයට. ආමේන්. හලෙලූයා. මොකද ඒ ක්‍රිස්තුස් වහන්සේ නිසා. මොකද මම කැමති නැහැ උන්වහන්සේව විවේචනය කරනවට උන්වහන්සේව තුවාල කරනවට. හලෙලූයා. උන්වහන්සේ අපේ තාත්තා. හලෙලූයා. එනිසා සමාව දෙන්න ඔයා සන්න කවමදාකවත් ඔයාගේ නායකයට ශෝකයක් ඇති කරන්න එපා. මොකද ඒ ශෝකය මුළු සභාවටම බලපාන්න යනවා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සභාව ශරීරය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේමයි. ඒතකොට සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා සභාව ගැන අපේ සභාව විතරක් නෙමෙයි හොඳේ. ඕනෙම සභාවක්. KRC වේවා, ගෙස්සමන වේවා, නේ? ලිවිං වෝටර් වේවා, JIL වේවා, ඕනෙම සභාවක්. ඒ හැම සභාවම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. ඒ නිසා පරිස්සමෙන් ඒ කතා කරන්න. හලෙලූයා. ඒ නිසා සමාව දෙන්න, සමාව දීමේදී සාතන් පරාජය වෙනවා. හලෙලූයා. ආමේන්. ඒ නිසා හැමෝම සනසගන සමාව දීලා හලෙලූයා. ස්වාමීන් වහන්සේ තුළ උන්වහන්සේට ගෞරවයක් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ දෙවියන් වහන්සේ. අද ඔබ වහන්සේගේ කරුණාව අපි එකිනෙකා තුළ නිදහස් කළ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි කියනවා. ඔබ වහන්සේ තවදුරටත් අපි එකිනෙකාගේ ජීවිත තුළ ක්‍රියා කරමින් සමාව දීමේ හදවතක් ඕනම කෙනෙක්ම සැනසීමේ හදවතක් ඔබ වහන්සේ අප තුළ නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ කරුණාව ස්වාමීන් වහන්සේ නොඅඩුව ඔබ වහන්සේ අප වෙත තවමින් ඔබ වහන්සේ අප ආශිර්වාද කොට ඔබ වහන්සේ අප උසුලා ගනීවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මුළුම මහිමය මුළුම ගෞරව ප්‍රශංසාව ඔබට මොස්වනාතරමක් දෙවියන් වහන්සේ. හලෙලූයා. මේ මුළු සභාවට මුළුම සෙනගටත් විරුද්ධව ක්‍රියා කරන මුළුම සාතනික බලය ඒ මුළුම අන්ධකාරයේ ක්‍රියාව නාස්තිකයේ වහන්සේගේ නාමයෙන් ශාප කොට අවෝසි කරන අතර ස්වාමිනී ඔබ වහන්සේගේම කමාව ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් වෙත නිදහස් කොට ඔබ වහන්සේ වාගේම ස්වාමීන් වහන්සේ සම්මාව දෙන පිණිස ඒ හදවත ඔබ වහන්සේගේ දරුවන් මත ඔබ වහන්සේ නිදහස් කෙරේවා. එකිනෙකාව ආශිර්වාද කොට ඔබ වහන්සේගේ කරුණාව නොඅඩුව නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ බලයත් ආලේපයත් තේජසත් එකිනෙකා තුළ නිදහස් කොට අද දවසේ මේ නිරාහාරය තුළ ඔබ වහන්සේ කතා කළා වූ අනග වචනය නිසා ස්තුති කරනවා.
ඔබ වහන්සේගේ ප්‍රේමය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිරන්තරයෙන් අප තුළ ස්ථීර කරන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා. වගේම ස්වාමීන් වහන්සේ අපි එකිනෙකා අතර ඒ ප්‍රේමය පවා අපට ස්ථීර කරගන්න ඔබ වහන්සේගේ කරුණාව අපට සෑහෙන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. එදා පෞල්තුමා කීවා වාගේ මගේ දෙවියන් වහන්සේ කිසි ලෙසකින් කිසිවෙක්ට ශෝකයක් ඇති කරන්නට නෙමෙයි ස්වාමීනි. නමුත් මගේ දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රේම කරමින් එකිනෙකාට සමාව දෙමින් එකිනෙකා තුළ එක පවුලක් ලෙස එක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයක්ව එකම සභාවක්ව ජීවත් වන පිණිස ඔබ වහන්සේ සියලු මාර්ග අපට විවර කොට අපට උගන්වමින් ඔබ වහන්සේම අප රැගෙන යනසේක්වා. ඔබ වහන්සේගේ ආශිර්වාද නිතතින් අප තුළ තබන සේක්වා. අද දවසේ මේ නිරාහවුර පූජාව ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කරගන්නට ඔබ වහන්සේ අපට දුන්න කරුණාව නිසා ස්තුති කරනවා ස්වාමීනි. මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ චුතු දෑතට ලේවලට කැප කරනවා, යටත් කරනවා, බාර කරනවා මගේ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ අද දවසේ මේ නිරාහාර පූජාව කරන කොටගෙන මේ හැම කෙනෙකුගේම ජීවිත වහන්සේ ආශිර්වාද කෙරේවා. හැම කෙනෙකුගේම ආත්ම වලට වහන්සේගේ සතුට, සමාදානය, ඒ සුවය නිදහස් කෙරේවා. වහන්සේගේම ස්වාමීන් වහන්සේ අය ආත්මික තලවල ඔබ වහන්සේ ඉදිරියටත් ඉහළටත් මේ අව රැගෙන යමින් ඔබ වහන්සේගේ ආලේපය වගුරු ආදී ආශිර්වාද කෙරේවා කියලා ආඥා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ නිරාහාර පූජාව කරන කොටගෙන මෙයාගේ පවුල්ද, මෙයාගේ නිවෙස්ද, මෙයාගේ පරම්පරාවන්ද ආශිර්වාද කොට සියලු ස්වාමීන් වහන්සේ ශාපවලින් එය නිදහස් කොට ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ හලෙලූයා ප්‍රේමය තුළ ඔබ වහන්සේව අත්දැකීමින් ස්වාමීනි ඔබ වහන්සේගේ සැලැස්ම මේ පොළවේ කරන හැටියට ඔබ වහන්සේගේ සබාව තුළ එක්සත්ව ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දේව දාස දාසීන්ට ස්වාමීන් වහන්සේ කීකරුව ඔව් ස්වාමීන් වහන්සේ ඉදිරියටත් ඉහළටත් ගමන් කරන පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේගේ කරුණාව නොඅඩුව එකිනෙකා තුළ නිදහස් කොට වහන්සේ ආශිර්වාද කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වර්ගයේද පොළොවේද මට දුන්නා මුලම ආධිපත්‍ය ඒ ආලේපේ කරුණ කොටගෙන ඔව් ස්වාමීන් වහන්සේ මුලම සභාවම ආශිර්වාද කරනවා. මේ සභාවේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රියන්ව අවයවයන්ව සිටිනා වූ මේ හැම සහෝදරියක්වමද අද දවසේ මේ නිරාහාර පූජාව කරුණ කොටගෙන මුලම හදවතින්ම ආශිර්වාද කොට ආලේප කොට අභිෂේක කොට මගේ දෙවියන් වහන්සේ එයාගේ දරුවෝ පවුල් පවා ආශිර්වාද කොට ඔව් ස්වාමීන් වහන්සේගේ ස්වර්ගීය හස්තේ තබා මුද්‍රා කොට ඔබ වහන්සේගේ ලේ බල කොටුව තුළ ලේවලට මුද්‍රා කොට ආරක්ෂා කොට ඔබ වහන්සේගේම හලෙලූයා සෙවණින්මම එයව සංගවනවා. නාසරි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එයව ඔබ වහන්සේගේ ගිනීමේ පවුර තුළ ආරක්ෂා කොට ඔබ වහන්සේගේ ලේ බල කොටුව තුළ ආශිර්වාද කොට මුද්‍රා කරනවා. හලෙලූයා වහන්සේගේ සතුට, සමාදානය, ප්‍රීතිය එහෙම කෙනෙකුගේ ජීවිත තුළ වේවා. එයාගේ සියලු හිඟකම් ඔබ වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට ඔබ වහන්සේ සම්පූර්ණ කෙරේවා. ස්වර්ගයේ විවර කොට ආශිර්වාදයෙන්ම වගුරු ආදී හලෙලූයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම යට පෙරට වෙනොත් ඔබ වහන්සේගේ තේජස යට පිටපසුනුත් ගමන් කරාවා. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ හලෙලූයා වහන්සේගේ මුලම ආශිර්වාදය ඔබ වහන්සේගේම ස්වර්ගීය හස්තය හැම කෙනෙක් මතම නිදහස් කොට හලෙලූයා ඔබ වහන්සේ ගැන තිබෙන උදහසට ඔබ වහන්සේ ප්‍රමාද වේවා. කිසි ලෙසකින් ඔව් ස්වාමීන් වහන්සේ ඒ අය පිට වරදක් නොතබන සේක්වා. ඔව් ස්වාමීන් වහන්සේ සමාව දීමෙන් ඔබ වහන්සේ තුළ නිවැරදි වෙන්නත් ඔබ වහන්සේ තුළ අලුත් වෙන්නත් ඔබ වහන්සේට දෙන සේක්වා. ආශිර්වාදේ වගුරු ඇති සියල්ල තුළ ජයදී සියල්ල තුළ සඵලෙදී ඔබ වහන්සේ තුළ ආශිර්වාද කොට නිදහස් කරනවා. නාසරි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යුත්තම බලවන්ත අනර්ගෝ නාමයෙන්. ආමේන්. හලෙලූයා. අපිට තිබෙනවා ප්‍රශංසාව. ආමේන්. දැන් හැමෝටම යේසු පිහිටයි.